හොඳයි සියලු දෙනාට තෙරුවන් සරණයි. අද මේ නංගිට එන්න වෙන්නේ නැහැ කියලා කිව්වා. මේ අපි එදා වගේ මේ සාකච්ඡාවක් කරමු 8 වෙනකන්. ඊට පස්සේ සූත්‍ර දේශනාවට යමු. මේ අද ජානකියක් තමයි සූත්‍ර දේශනාව කරන්නේ. එහෙමනම් විදර්ශනා භාවනාව කතා කරනවාද ඒ ගැන නැත්නම් මොන හරි දැන් ආපු දේශනා ස්ට්‍රින්ග් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන අහනවද? මොනවද කරන්න කැමති? මේ මදුපිණ්ඩික සූත්‍ර ආශ්‍රයෙන් අපිට මේ විදර්ශනා භාවනාව කරන්න පුළුවන්. පැය භාගයක් නැත්නම් ධර්ම කරුණු ගැන කතා කරන්න පුළුවන්. මේ අපි එහෙමනම් චිත්තානුපස්සනාව වඩන්න සූදානම් වෙමු. මේ ටිකක් මේ සැරේ මේ අපි මේ චිත්තානුපස්සනාව වඩනකොට ටිකක් ගැඹුරට ගිහිල්ලා බලමු. මේ සංඥා සහ වේදනාවල ගැඹුරට ගිහිල්ලා බලමු. ඒක ඊට පස්සේ සාකච්ඡා කරමු. එහෙම කන්න කැමතිද? හොඳයි. මේ මදුපිණ්ඩික සූත්‍රයේදී කිව්වා මේ ආකාර තුනක් three stages පාවිච්චි ගන්න පුළුවන් කියලා මේ අපි ඩිසිප්ලින් එක ගැන එතකොට කියන්නේ සීලය සමාධි ප්‍රඥා කියන ආකාර තුنين මේ පාවිච්චි කරලා මේ සතිය තවත් දියුණු කරගන්න පුළුවන් කියලා. එතකොට අනුශය වශයෙන් අපිට මේ අපේ කර්ම සංස්කාර නැති කරගන්න පුළුවන්. පරිඋත්තාන වශයෙන් මේ නැති කරගන්න පුළුවන්. ඒ ගැන අවබෝධය සිහිය ඇති කරගෙන ඊට පස්සේ විතික්කම කියන අවස්ථාවේදී අපිට අපේ හැඟීම් පාලනය කරගෙන ඒවායින් ක්‍රියා කරන්න නැතුව නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ අපිට ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අපේ අත්දැකීම් වලින් අපිට තියෙන ප්‍රශ්න වලින් අපිට ප්‍රශ්න තියෙන්නේ මේ හැඟීම් පාලනය කර ගැනීමනේ. ඉතින් ඒ නිසා අපේ හැඟීම් පාලනය කරගන්න විදර්ශනා භාවනාව පාවිච්චි කරමු. ඇත්තටම අපි ටිකක් කතා කළොත් මේ හැඟීම් අපිට එනකොට ෆීලිංග්ස් එනකොට ෆීලිංග්ස් එන්න හේතු වෙන ධර්මතා තියෙනවා. ඉතින් ඒවා අපි සංඥා හැටියට ගණන් ගන්නවා. ඒ කියන්නේ අපිට ඒව නිකන් ගුලි වෙලා එන්නේ. ඒ කියන්නේ දැන් අපිට කේන්තියක් එනකොට වේදනාවක් එනකොට ඒක හැපි නැත්තම් සෑඩ් ෆීලිං එකක් එනකොට ඒක ඇති වෙන්න හේතු රාශියක් එක්කහුව වෙලා තමයි ෆීලිං එකක් ගොඩනගන්නේ. ඉතින් අපි අන්න ඒ ෆීලිංග්ස් එනකොට ඒ වෙලාවේදී මේ සාමාන්‍යයෙන් කෘතග්ජන මිනිස් වශයෙන් අපිට හේතුඵල තේරෙන්නේ නැහැ ඒ වෙලාවේදී. ඒ ආවේගය අනුව තමයි කටයුතු කරන්නේ. ඉතින් අපි
එහෙම කරන්නේ නැතුව ඒ වෙලාවේදී අපි අපිට එන හැඟීම් එකක් ආවට පස්සේ يعني ෆීලිං එකක් ආවට පස්සේ ඒ වෙලාවේදී අපි ඒ ෆීලිං එක අරමුණු කළා අපිට පුළුවන් ඒක ඇති වුණ සංඥා සහ වේදනා බලන්න ඒක ඇතිවීම පැවතීම නැතිවීම බලන්න ඉතින් චිත්තානුපස්සනාවත් පාවිච්චි කරන්න පුළුවන් වේදනානුපස්සනාවත් පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට මේ භාවනා ක්‍රම දෙක පාවිච්චි කරලා අපිට ආයෙත් හැඟීම් ඇති වෙනකොට මේ ඒ හැඟීම් වලට අපිව පාලනය කරන්න නොදී අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ ඒ හැඟීම් නැති කරගන්න. ඒක විදර්ශනා භාවනාවට යොමු කරන්න. ඒ වෙලාවේදී අපිට හොඳ ඔපචුනිටි එකක් ආවයි කියලා හිතන්න ඕනේ අපේ කෙලස් අපේ ඇතුළේ තියෙන කෙලස් ඇවිස්සලා ඉස්මතු කරලා දුන්න යම් කිසි හේතු නිසා ඒ නිසා ඒ වෙලාවේදී අපි ඒක විදර්ශනා කළොත් හොඳයි කියලා අපිට සිහිය එන්න ඕන. අනේ සිහිය නේ තව තවත් වැඩි වෙන්න ඕන අපේ හැඟීම් මනාව අපිට පැහැදිලි කරලා වෙන් කරලා කඩලා බින්දලා දාලා නැති කරලා දාන්න. ඒ විදිහට අපිට මේ කොච්චර වේදනාවක් එනවා කියන්නෙම අපේ තියෙන කෙලෙස් ඇවිස්සෙනවා කියන එකයි. අපේ මේ දුවිල්ල තැම්පත්ලා තියනවා වගේ තැම්පත්ලා තියෙන කෙලෙස් තියෙන නිසා තමයි අපිට දුක් වේදනා එන්නේ. తాවකාලික සැප වේදනා එන්නේ. ඉතින් අපි අපේ perception එක වෙනස් කරන්න ඕනේ මේ හැඟීම් මේ feelings වලට feelings නැති කරගන්න ඒ විදිහට. ඒක opportunity එකක් කරගෙන. ඒ කියන්නේ මින් පස්සේ අපිට feelings එනකොට මොකද feelings නේ අපිට තියෙන ප්‍රශ්නේ. දැන් ඕනම ප්‍රශ්නයක් වුණාම කෙනෙකුට ඒකට තියෙන feelings තමයි ඒගොල්ලන්ට තියෙන problem එක. feelings නැති වුණාට පස්සේ ප්‍රශ්නෙත් ඉවරයි. ඒක ඒගොල්ලන්ට වදයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි feelings දකින්න ඕනේ අපේ කෙලෙස් වශයෙන්. අපේ කෙලෙස් ඇවිස්සුන නිසා තමයි feelings ඇති වෙන්නේ. එතකොට feelings අපි neutralize කරන එක තමයි මේ සතිපට්ඨාන භාවනා පාවිච්චි කරලා අපි කළ යුත්තේ. එහෙම immediate priority එක තමයි මේක මේ මධ්‍යස්ථ සහගත feeling එකක් කරගන්න එක. ඊට පස්සේ දැන් මධ්‍යස්ථ සහගත feelings එකක් බාට පරිවර්තනය කරගත්තට පස්සේ ඒකත් විදර්ශනා කරන්න ඕනේ. ඒකත් අන්තිමට ඒ තුල තියෙන කෙලෙසුත් නැති කරගන්න ඕනේ. ඒ විදිහට මේ අපේ කෙලෙස් තුනී කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ. හැමතිස්සෙම බලන්න ඕනේ මේ උපේක්ෂාවෙන් ජීවත් වෙන්න. මේ తాවකාලික සතුටටත් දුකටත් අපේ ශරීරය තුලින් ගොඩනගින්න ඉඩ නොදී අපි උත්සාහ කරන්න ඕනේ මධ්‍යස්ථව ජීවත් වෙන්න මැරෙනකම්. ඒක තමයි මේ ධර්මයෙන් උගන්වන්නේ. එහෙම කරනකොට එහෙම තියෙන පුද්ගලයාට කර්ම සකස් කිරීම අවම වෙනවා. ඉතින් නිවන් දකින්න ලේසි වෙනවා. ඒ වගේ මනසක් තියෙන කෙනෙකුට. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ කෘතග්ජන පුද්ගලයා වශයෙන් ගිහිගේ ඉඳගෙන අපි කොහොමද උපේක්ෂාවෙන් ලෝකෙ දිහා බලන්නේ? අපේ ජීවිත දිහා බලන්නේ එදිනදා ජීවිතේ උපේක්ෂාවෙන්ම මේ බලලා ෆීලිංග්ස් අවශ්‍ය ගන්න නැතුව ජීවත් වෙන ප්‍රතිපදාව තමයි අපි අනුගමනය කරන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒකට මේ සිහියෙන් ඉන්න එක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. සතිපට්ඨානය සතිය පිහිටුවාගෙන ඉන්න ඕන. ඉතින් අපි ඒක පුරුද්දක් හැටියට කළාම ඒක ඉබේ වෙනවා ඇත්තටම. එතකොට අපි දකින්න ඕනේ මේ ෆීලිංග්ස් ඇවිස්සෙනවා කියන එක මේ unacceptable විදියට. අන්තිමට වෙන්නේත් ඒක තමයි. ඒක ඉබේම වෙනවා. ඉතින් එතකොට අපිට ඔය TV ඇඩ්වර්ටයිස්මන්ට් වලින් අනිත් අයගේ තියෙන දේවල් වලින් අනිත් අය අපිට බැන්නත් ගැහුවත් මැරුවත් අපිට මේ ෆීලිංග්ස් ඇවිස්සෙන්න බැරි විදිහට අපේ හිත සකස් වෙන්න. අනේ ඒ වගේ ප්‍රතිපදාවක තමයි අපි ඉන්නේ. ඒ නිසා මේ ෆීලිංග්ස් අපි ගණන් ගන්නම හොඳ නැහැ.
ෆීලිංස් ඇති වෙන්නෙම කෙලස් නිසා. ෆීලිංස් ඇති කරන කට්ටියක තරහ වෙන්නත් හොඳ නැහැ. ඒකට බාහිර පුද්ගලයෙක් වෙන්න පුළුවන්, බාහිර සත්තු වෙන්න පුළුවන්, බඩු මුට්ටු වෙන්න පුළුවන්. මොනවා මේ බාහිර දේවල් මොන සංඥාවක් ආධාර කළත් අපිට අපේ ෆීලිංස් ඇවිස්සෙන්නේ අපේ සිත තුළ තියෙන කෙලස් නිසා කියන එක අමතක කරන්න එපා. එහෙමනම් අපිට අනිත් පුද්ගලයෙක් එක්ක තරහ වෙන්න විදිහක් නැහැ. තරහ වෙන්න හේතුවක් නැහැ. මොකද ඒගොල්ලෝ අපේ කෙලස් ඇවිස්සෙන්න මේ උපකාරී මේ සංඥාවක් පමණයි. ඒගොල්ලෝ අපිට උපකාරී වුණා. එහෙනම් අපි කරන්න ඕනේ ඒ අවස්ථාව ඔපචුනිටි එකක් කරගන්න ඕනේ. මේ ඇවිස්සන කෙලස් විදර්ශනා කළ නැති කරගන්න. එහෙම කළාම ඊළඟ සැරේ ඒ විදිහට ඇවිස්සෙන්නේ නැති තරමට මේ අපේ හිත තැම්පත් කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා මොකද අපිට මේවා මේ හිතලා අපේ කෙලස් අවශ්‍ය ගන්න අමාරුයි ටිකක්. ඒකට අපේ අත්දැකීම් ගැන හිතලා සමහර වෙලාවට පුළුවන් වෙන්න පුළුවන්. ඒ වුණාට අපිව මේ අපේ හරියට අපේ හිත මේ සකස් වෙලා නම් අපිට ඕනම සිටුේෂන් එකකදී ඕනම සමාජයක ඕනම මට්ටමක අපිට ෆේස් කරලා අපේ හිත අවසන් නැති තරමට මේ හිත ශක්තිමත් වෙනවා නම් අන්නේ හිත තමයි ධර්මානුකූලව දියුණු වෙච්ච හිත. ඒ කියන්නේ අපිට මේ තියෙන සැප සම්පත් ඔක්කොම නැති වුණත් අපිට අපේ හිත කඩා වැටෙන්න බෑ. ඒ තරමට අපේ හිත ශක්තිමත් කරගන්න ඕන. දියුණු කරගන්න ඕන. අන්න ඒ විදිහට මේ කරගන්න ප්‍රතිපදාවක තමයි අපි මේ ඉන්නේ. ඒකට උපකාරී වෙන්න තමයි මේ එක්සර්සයිසස් අපි කරන්නේ. ඒ නිසා අපි එහෙමනම් මේ විදිහට කරමු. අපි හැම සුමානෙම මේ ඒ සුමානේ ඒ දවස්වල අපි අත්දැකපු immediate feelings තියෙනවනේ. අපිට experience කරපු immediate ඒවා. අන්නේ immediate ඒවා අපි ඊළඟ සුමානෙත් අත්දකින්න නැති වෙන විදිහට නැති කරගන්න උත්සාහ කරමු. එතකොට තමයි මේ progress එක තව තවත් අපිට මේ සමීප වෙන්නේ. අපිට මේ progress එක තව තවත් අත්දැකීම් තුලින් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ තියෙන සියලුම මේ වේදනා සිද්ධීන් දුක්බර සිද්ධීන් දුක්ඛ සත්‍ය කියලා දේශනා කළේ මේ අපි අත්දකින අපිට ඇහෙන දැනෙන දකින්න තියෙන මේ දුක්බර සිද්ධීන් තමයි බුදුහාමුදුරු දුක්ඛ සත්‍ය කියලා මේ දේශනා කළේ. ඉපදුණු කෙනෙක් මේවට භාජනය වෙනවා. මේවා අපි අත්දකින්න වෙනවා. මේ අසාධාරණකම් මේ ලෝකේ තියෙන මිනිස්සු අනිත් මිනිස්සුන්ට කරන හිංසා මේ ඔක්කොම සංසාරේ පුරාවට අපිට අත්දකලා තියෙනවා, අත්දකින්න තියෙනවා. ඉතින් අපි කල යුත්තේ මේ සංසාරේ නැවත උපදින මේ හේතු අයින් කළාට පස්සේ අපිට අපේ ගමන මේ ඒ දුකින් නිදහස් කරගන්න පුළුවන්. ඒ නිසා මේ අපිට පුළුවන් උදව්වක් කෙනෙකුට කරමින් මේ ඒක කුසල ශක්තියක් විදියට කර්මයක් විදියට පරිවර්තනය කරගනිමින් අපේ දස පුණ්‍ය ක්‍රියා වඩමින් අපේ හිත ආරක්ෂා කරගනිමින් උපේක්ෂාවෙන් ජීවත් වෙන එක තමයි බෞද්ධ වශයෙන් අපි කළ යුත්තේ. ඒ නිසා මේ අපේ හැඟීම් පාලනය කරගන්න අද එහෙනම් මිනිත් 5කට වගේ එක්සර්සයිස් එකක් කරමු. එහෙනම් දැන් මේ ගිය සුමානේ Tamanට අත්දැකපු වේදනාවක් ගැන හිතන්න. ඒ වේදනාව ද්වේෂගත හොවක පෙරවන් සරණයි. මල්ලි අර කියපු ටිකට චෝටි ඇඩ් කිරීමක් ඔතන අර ඔය මදුපිණ්ඩික සූත්‍රයේ කියලා තියෙන විදිහට අර අපේ ඉන්ද්‍රිය හයෙන්ම අර ස්පර්ශයත් එක්ක වේදනාව ඇවිල්ලා ඊට පස්සේ අර ඔය සංඥා විතර්ක ප්‍රපඤ්ඤ ඔය මල්ලි කියලා තියෙන ටික අර ඒ කාරණා ටිකත් චුට්ටක් මතක් කරගත්තා නම් හොඳයි නේද මල්ලි? ඒ වයින් තමයි අර අනුසය ධර්ම තව වැඩි වෙන්නේ. එහෙම අක්කා එක පොඩක් දේශනා කරනවද? ඔව් මට චුට්ටක් එක කියන්න පුළුවන් මල්ලි. දැන් අර මේ මල්ලි දාලා තිබුණේ එතන තව චුට්ටක් පහළනේ.
තියෙන පස්ස වේදනා දැන් ආවහම දැන් අපේ ඉන්ද්‍රිය පහටම ඔය ස්පර්ශයෙන්නේ හැමදේම පටන් ගන්නෙ. ඔව්. මොන අපේ අත්දැකීමත් එක්කනේ හැමතිස්සෙම අපිට මේ ප්‍රශ්න ඇති වෙන්නේ එක්ස්පීරියන්සස්. එතකොට ඒ ස්පර්ශයත් එක්ක වේදනාව එනවා. සුඛ හෝ දුක හෝ උපේක්ෂා. නමුත් ඒ වේදනාවත් එක්කම අපිට ඒ සමග බැඳිච්ච සංඥා ටික ඔලුවට ගලාගෙන එනවා. ඒ කියන්නේ ඒවා එක එක පේන්නේ නැහැ. ඒවා හාරලා බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. ඒ ඔය කියන්නේ ස්පෙસિෆික් සංඥායි ජෙනරල් සංඥායි. ඒ කියන්නේ ඔව්. ජෙනරල් සංඥා තමයි ඔය නিত্য සුබ අපිට ඕන විදිහට තියෙන්න ඕන ආත්ම සංඥා ඒවා. එතකොට ඒවා ටිකක් දකින්න ඕනේ. අර ඔය සංඥා වේදනා බලද්දි මේ නිසයි අපිට මේ තව තව ඊට පස්සේ ඒකෙන් තමයි වේදනාව වැඩි වෙන්නේ. අර කුසල් අකුසල් පහලට යනකොට ඇති වෙන්නේ. එතකොට අර ඒ සංඥාත් එක්ක අපි දන්නේම නැතුව විතර්කයි ප්‍රපඤ්ඤ නේද ඒ වචනේ. ඔව් ප්‍රපංච. කියන්නේ අපි ඒ ඔස්සේ අර ලැබිච්ච ස්පර්ශයයි වේදනාවයි ඔස්සේ අපි විතර්ක සහ අපේ තියෙන සංඥා එක්ක අපි ඇතුලෙන් විතර්ක ගොඩනගනවා සහ ප්‍රපඤ්ඤ ගොඩනගනවා. ඒ කියන්නේ ඒ වෙච්ච එකට අදාළ දේවල් ඔළුවේ යනවා. හරියට අර ස්ටෝරීස් යන්නේ ඒකනේ. දැන් අපි ලේසිම උදාහරණයක් කවුරු හරි බැන්න කියන එකම ගමු. මේක ඉතින් හැම දෙයකටම සාධාරණයි. ඔව්. දැන් ඒ ඇහිච්ච සෝත විඥානයේ ස්පර්ශයත් එක්ක ඒ වේදනා සංඥා ගොඩක් ඇවිල්ලා අපි කොච්චර ඒකට කතාවල් ඇතුලේ ගොතනවද? ඒ කියන්නේ මෙයා මට බැන්නා, මෙයා මට මෙහෙම ඉස්සරත් මෙහෙම කරා, මෙයා මට එදත් මෙහෙම කරා. දැන් ඔය ඒවටනේ ඔය ප්‍රපංච කියන්නේ. අපි ඒක දිගේ යනවා කියන එකනේ. ඔව් ඔව්. මනසිකාරය කරනවා නේද ඒකේ? මානසිකාර දිගින් දිගට ඔය විතර්ක ගොඩනගනවායි ප්‍රපංචයි කියන්නේ දෙකම මේ ඒ ඔස්සේම යනවා. ඒ කියන්නේ ඒ වයින් තමයි අර ජවනසිත ඇවිල්ලා කුසල් අකුසල් ඊට පස්සේ පස්වෙනි කාරණේට තියෙන ක්‍රියේට් කුසල් අකුසල් කම්ම. ඔව්. ජවනසිත අපි අභිධර්මයේ පැත්තෙන් ඒවා ජවනසිත. ඔව්. නමුත් අර ඒ කුසල් අකුසල් ඇති වෙන්නෙම අපේ තියෙන සංඥා ඔස්සේ ඒ ආපු ස්පර්ශයයි වේදනාවයිත් එක්ක අපේ තියෙන සංඥා ඔස්සේ අපි ගොඩනගන විතර්ක ප්‍රපංච අනුව තමයි අපිට තව තව කුසල අකුසල් රැස් වෙන්නේ. සහ ඒ තව වේදනාව වැඩි වෙන්නේ. ඒක නිකන් විශේෂ සයිකල් එකක් වගේ යනවා. ඔව්. නමුත් අපි අර දැන් මේක ස්ටොප් වෙන්නේ අර ඒක තමයි අර ප්‍රඥාව තුලින් අර වේදනාවේ ස්වභාවය දැකලා සංඥාවේ ස්වභාවය දැකලා සහ අපි සංඥා වෙනසුත් කරගන්නවානේ අර විදර්ශනාව තුලින්. හරි ඔව්. ඇත්ත සංඥා කියන්නේ ඇත්ත දකින්නවනේ. අපි අධිගෙන ගිරිමානන්ද සූත්‍රයේ මේක තව හොඳට ඉගෙන ගනි සංඥාවල් වල අපිට බුදුරජාණන් වහන්සේ වඩා ගන්න කියපු සංඥා මොනවද කියන එක. එහෙමයි. එතකොට ඒ කියන්නේ ඒවා ප්‍රඥාව තුලින්නේ ඒ සංඥාවල් ඇති වෙන්නේ. ඔව්. හරි දැකීම තුලින්නේ. එතකොට තමයි අර අර දැන් ওই ප්‍රපංච ඇති වෙන්නෙම අර ওই විදිහට කතා ගොත ඒකෙම එරි අපි යන්නෙම අපේ අර හිතේ තියෙන අනුසය වශයෙන් තියෙන අකුසල් නිසා අර පල්ලෙහා තියෙන හත් જાතියක රාග, පටික, මාන, විචිකිච්ඡා, දිට්ඨි, භව, අවිජ්ජා නේද? ඒ තියෙන අනුශය ක්ලේශ ධර්ම නිසා තමයි තව මේක යන්නේ. නමුත් අර ප්‍රඥාව තුළින් මේකේ වැඩිම අර විතර්ක ගොඩ නැගීම ප්‍රපංච ගොඩ නැගීම අඩු වෙනවා. ඒ කියන්නේ වේදනාව විදිහට දැකලා සංඥා වෙනස් වීම තුළින් ඒ ප්‍රඥාව තුළින් තමයි මේ ටික අඩු වෙන්නේ. අර ඒ එහෙමයි. කනෙක්ෂන් එක හොඳට තේරෙනව නේද මල්ලි මේ දැන් ප්‍රඥාවෙන්නේ අපේ ක්ලේශ අඩු කරන්න පුළුවන් එකම මාර්ගය. ඔව්. මේ අනුශය වශයෙන් මේවා තව වැඩි කරන එක අපි ඒ ප්‍රඥාව නැත්තම් අර තියෙන වැරදි සංඥා තුලින් ගියොත් දිගින් දිගටම මේ අපේ ඇතුලේ තියෙන මේ හත් જાතියක අනුසය තව වැඩි වෙන එක වෙන්නේ. අපි එහෙමයි. ඒකට පෝර දානවා වගේ. කියන්නේ ඒක රිසර්ච් සයිකල් එකකින් ප්‍රපංච ගොඩනග අර සංඥා වැඩි ඒ පැත්තෙන්ම යනවා. දැන් මේ අපි කරන ඒ ප්‍රඥාව තුලින් හරි දැකීම තුලින් අර ඒ විතර්ක ගොඩනගා ප්‍රපංච ගොඩනගා කුසල අකුසල් කර්ම රැස් කරන එක අඩු වෙන බව අපිට ඒක හොඳට දකින්න පුළුවන්. මේක දැන් ප්‍රැක්ටිකලි දකින්න ඕනේ අපිට ඒ අවස්ථාවේදී. ඔව්.
ඒ දේවල් වෙනකොට ආස දෙයක් වෙනකොට මේ කැමති මේක දෙපැත්තටම බලන්න පුළුවන් අර අර අටේ අර දුක සැප කැමති දේ අකමැති දේ ඒ අටේදිම මේව බලත හැකි මේ වැඩ කරන හැටි. දැන් අපි උදාහරණයක් අරගෙන බලමු. එතකොට තව තවත් ඒ ටෙක්නික්ස් වලට සමීප වෙන්න පුළුවන් නිසා දැන් කියන්නකෝ කෙනෙක් බැන්නා කියලා. ඔව්. බැන්නාම Tamanට මේ කේන්තියක් ඇති වෙනවා. අන්නේ කොන්ටෙක්ස් එක අරගෙන මේ පස්ස වේදනා සංඥා විතර්ක ඒ ප්‍රපංච ඒ ආදි වශයෙන් ඒක උදාහරණයක් අරගෙන කියන්නක ඒ කඩලා කොහොමද බලන්නේ කියලා. ඔව් දැන් අපි බැන්නා කියන එකත් තව ස්පෙસિෆික් වෙමු කවුද බැන්නේ. හිතමු මගේ වැඩ කරන තැන මගේ කොලිග් කෙනෙක් මට බොහොම අසාධාරණ විදිහට බැන්නා කියලා හිතමු. ඔව් ඔව් කරපු නැති වැරැද්දකට බැන්නා. එතකොට අනිත් අය ඉස්සරහා හරි කොහම හරි එතකොට දැන් අපිට එකපාරට ඉමීඩියට්ලි අපි මේ කියන ඒවා වෙන්නේ එක ෂණවල ඉන්නේ. ඔව් අපිට එකපාරට සාමාන්‍ය කෙනෙකුගේ දැන් අපි මේ විදිහට හිතලා නැහැ කියලා කියමු. ඔව් එතකොට සාමාන්‍යයෙන් වෙන රියැක්ෂන් එක බැනපු ගමන් මගේ හිතට තරහ දුක ඕවනේ එන්නේ ලැජ්ජාව ඔක්කොම එනවනේ. ඔව් ඒ දුක වේදනාව ඔක්කොම වෙලා ඊට පස්සේ එයාට බනින්න හිතෙනවා. එයා කරපු දේ ඔක්කොම දේවල් ගැන හිතිලා එයාට ඕනනම් තව බනි එයාට තව දෙයක් කරයි. අනිත් අයට ගිහිල්ලා එයාට දැන් ඕවනේ වෙන්නේ. ඔව් දිගින් දිගට යන දේවල්. එතනදිම බනී හරි ඒ වගේ. එතකොට දැන් මෙතනදී අපි දැන් බැනපු ගමන් අපිට පුළුවන් නම් අපි මේ සමතේ විදර්ශනාව දියුණු කරනකොට අපිට බැනපු මොහොතේම ඒක දැනිච්ච ගමන් ඒ ස්පර්ශයක් වේදනාවක් අපිට එනවනේ කොහොම කරත් ඔව් පොඩ්ඩක් හරි. ඔව් එතකොට අපි ඒක එතන අපේ සතිය ගේනවා කියන්නේ එතනට අපි දැන් දකිනවා මේක මෙතන මේ ශබ්දයක් ඇති වුණේ මේක කියන එක අපි දකින්න ඕන. එතකොට මේක මට දැන් දුක වේදනාවක් ආවේ මට දැන් තරහක් ආවේ කියන එක දකිනවා. එතකොට ඒ එක්කම ඒවයි තියෙන ඉතින් මේක බොහොම විදර්ශනාව කියන එකේ දුර දිගටම ගියොත් මේක වැඩකට නැති බව දකිනවා. ඒවයි තියෙන ඒ පුද්ගලයාගේ ශබ්දයේ හැම දෙයකම තියෙන අනිත්‍යතාවය එයාට ඒවයි කන්ට්‍රෝල් එකක් නැති බව ඒ ඔක්කොම මේවා එන්නේ ඔක්කොම මල්ලි මේ එකින් එකට හිතනව නෙවෙයි ඒවා අර ජවන ප්‍රඥාවට එන්නේ. ඔව් දැන් ඕවා කලින් තියා ඕවා අපි එහෙම හිතලා තිබ්බහම ඒව එක සැරේට එනවා. ඇවිල්ලා අර ඒ සංඥාවත් දැන් අපි දකිනවනේ අනිත්‍ය සංඥාව පැත්තෙන් අනාත්ම සංඥාව පැත්තෙන් දකිනවා මේකට වැඩකට නැති බව. එතකොට අර හිතන්නේ නෑ දැන් නැත්තම් විතර්ක ප්‍රපංච උතනදී ගොඩ නැගින්න පුළුවන් නේ. මෙයා මට මෙහෙම කරා මමත් මෙයාට මේ වගේ දෙයක් කරන්න ඕන. මට කරපු ලැජ්ජාවට දැන් ඕවනේ ප්‍රපංච. ඔව් දැන් එහෙම ගොඩ නැගෙන්නේ නැහැ අර විදිහට අපේ හිතට ඒ විදිහ සංඥා එනකොට. ඒ කියන්නේ අපි ඒවයේ තියෙන අසාරත්වය වැඩ කර නැති බව දැන් දකිනවනේ. හරි එතකොට ඒ විදිහට තමයි මල්ලි මට තේරෙන විදිහට ඒ ප්‍රඥාව තුලින් සතිය තුලින් මේ එක්ස්පීරියන්ස් එක බලනකොට අර සාමාන්‍ය විදිහට යන රටාව කැඩෙනවා. අර කර්ම තව කර්ම සකස් වෙවි ඒක පස්සේ යන බව කැඩෙනවා. ඔව් ඒ කියන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට හැමදේම දකින්න උත්සාහ කරාම මේ ප්‍රපංච ගොඩනගෙන්නේ නැහැ කියන එකයි. ගොඩනගෙන විදිහක් නැහැනේ මල්ලි. දෙයක් නැහැනේ. ඔව් හැබැයි ඉතින් අර ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට දකිනවා කියන එක මල්ලි අර ඔතන වචනෙන් නෙමෙයිනේ. ඔව් ඕක අන්න ඒකයි ප්‍රැක්ටිස් එක ඕක ඒ වෙලාවේ නෙවෙයි ඒක කරන්නේ. ඔව් ඒ ඔව් ඊට වෙලාවේ ඉස්සෙල්ලා. දශමයක් අන්න ඒකයි අපි හැමතිස්සෙම අර ඔය අනිත්‍ය බව සංස්කාරවල භාවනාව තුළින් විදර්ශනාව තුළින් අපි ඉඳගෙන බලන්න ඕන ඉස්සෙල්ලම හැම ඔව් දෙයකම. ඔව් එතකොට එනවා මේ මොහොතට. ඒ කියන්නේ ඒක ඒ වෙලාවට හිතන්නත් දෙයක් මුලදී හිතන්න ඕන. ඒ කියන්නේ අර ජවන ප්‍රඥාව විදිහට ඒක එන්න පුළුවන් බව තේරෙනවා. ඔව් දැන් මේ ප්‍රැක්ටිස් එක තුළින් ඒ වෙලාවට ඉබේම එනවා නේද? අන්න හරි මල්ලි. මොකද ඒ වෙලාවේ ඇත්තට පෝස් වෙන්නේ. මොකද ඒවා හරි ෂණිකවනේ වෙන්නේ. දැන් ඔව් සමහර වෙලාවට පොඩ්ඩක් තරහ ගිහිල්ලා
ඔන්න ඊට පස්සේ සතිය ප්‍රඥාව ඇවිල්ලා ඊට පස්සේ අඩු වෙන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ දැන් ඒ ස්ටේජ් එකේනේ. මට නම් හුඟක් ඔව්. වෙලාවට දැන් තරහ දුක එනවා. දැන් ඒ වැවහම චුට්ට වෙලාවක් ගිහිල්ලා තමයි අර ඒ පෝස් වෙලා ගැන හිතුවාම ඒක ඔව්. මෙනෙහි කරාම ඒක අඩු වෙගෙන යන බව දැනෙනවා. දැන් මේක උපරිමයට වුණාම අර තරහ දුක එන්න විදිහක් නැහෙනේ මුලදිම හ්ම්. දැකලානේ. ඇත්ත ඇත්ත. ඔව්. ඒ කියන්නේ දැන් අපි මේ දුකට මේ ශරීරයේ දුකට පත් වෙනකොට දුක ඇති වෙනකොට අක්කගේ මානසිකත්වය කොහොමද ඒ වෙලාවට වැඩ කරන්නේ? කොහොමද ඒ දුක දකින්නේ? මට තේරුණේ නැහැ මල්ලි ප්‍රශ්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් වේදනාවක් එනකොට ඔව්. අක්කා හිතන ක්‍රමය මොකක්ද ඒ වේදනාව මේ දියුණු වෙන්නේ නැතුව මේ නැති කරගන්න ඒ වෙලාවේදී පාවිච්චි කරන ක්‍රමය මොකක්ද? ඔය මේ විදිහම තමයි මල්ලි. දැන් වේදනාවක් ආවා කියමු දැන් ඔන්න කවුරු හරි බැන්න මොකක් හරි නිකන් හර්ට් වෙන විදිහට වචනයක් කිව්වොත් ඒ වෙලාවට එකපාරට එනවනේ දුක. ඔව්. එකපාරට එනවා. ඒ කියන්නේ එකෙන් පේනවා අපේ අර ඒ අනුසය තියෙන නිසානේ එහෙම එන්නේ. හ්ම් හ්ම්. ඒ ආවහම ඒක ටික වෙලාවක් යනකොට මම කරන්න උත්සාහ කරනවා ඒ වෙලාවේ හැටියට තමයි සමහරලාට සතිය ඉක්මනින්ම එනවා. සමහරලාට ටිකක් වෙලා ගිහිල්ලා එන්නේ. ඔව්. ටිකක් ඔව්. දුකේ ඉඳලා උනාට පස්සේ එන්නේ මේ සිහියගේ එන්නේ එතනට. ඔව්. වේරි එතකොට වෙනවා නේද? ඔව්. ඔව්. ආවහම තේරෙනවා. ඒක ආවහම ඒක දිහා බතවට බලත හැකි මේකේ වේදනාවේ ස්වરૂපය පේනවා. මේක දැන් ඒ අඩු වැඩි වෙන ස්වභාවය. එතකොට ඒ ඔක්කොම දේවල් කන්සිඩර් කරාම ඔව්. ඒක ඇත්තටම අඩු වෙලා යනවා. ඒක වැඩක් නැති බව අර ඇත්තටම මේ එන දුකත් ඒකේ ඉන්ටෙන්සිටි එකත් ඉස්සරට වඩා අඩුවෙන් එනවා කියලා තේරෙනවා මල්ලි. එනවා හ්ම්. දුක එනවා. අර ඉස්සර දැන් කවුරු හරි මොකක් හරි හර්ට් වෙන්න කිව්වොත් ටක් හුඟක් වැඩි දුකක් එන්නේ නෑ වගේ. එනවා දුක. ඒක ඉන්ටෙන්සිටි එක අඩුයි නේද දැන්? යන්න හරි හ්ම්. ඉන්ටෙන්සිටි එකත් අඩුයි කියලා තේරෙනවා. ඒක ඔය ඔක්කොම දැන් මේ දේවල් එකිනෙකට අපි මේ විස්තර කිරීමට කරාට මේවා මල්ලි එක ක්ෂණවලින් නෙවෙන්නේ. ඔව්. ඔව්. ඉතින් ඒක මට හිතෙනවා හැමෝටම ඒක පුළුවන්කම තියෙනවා ඇති කියලා ඒ විදිහට ඒක ඇප්ලයි වෙන්න. අපි එහෙනම් පොඩි එක්සර්සයිස් එකකට යමු. මේ ඊට පස්සේ සූත්‍ර දේශනාවට යමු පොඩක් කාල වේලාව ඉක්ම යන නිසා. එහෙමනම් ගිය සුමානේ Tamanට දැනෙච්ච මේ එක්ක සතුටක් එහෙම නැත්නම් දුකක් එහෙම නැත්නම් මධ්‍යස්ත ෆීලිං එකක් අරමුණු කරලා ඒකේ තියෙන සංඥා සහ වේදනා මේ සංඥා කියලා කියන්නේ වේදනාව ඇතිවෙන්න හේතු වුණ මේ ධර්ම වෙන්වෙන්ව අඳුන ගන්න ඕන. අපි වෙන්වෙන්ව අඳුනගෙන ඊට පස්සේ උදාහරණයක් අරගෙන කතා කරමු. ඒ මානසිකත්වය ඇති කරගන්න ඕනේ මේ අපිට එන වේදනාවට තියෙන වේදනාව ඇති වෙන්න තියෙන ඒකට සපෝටිං එවිඩන්ස් ඒක තමයි සංඥා කියලා කියන්නේ. ඒ සපෝටිං එවිඩන්ස් එකින් එක බලන්න ඕනේ වෙන් කරලා. ඒක මේ හරිම සියුම් දේවල්. ඒවා මේ වේදනාව කියන බෝලේ අපි ඒක තියා බලන් ඉන්නකොට ඒක හැදලා තියෙන සපෝටිං එවිඩන්ස් අපිට පේනවා. අන්නේ ඒ පෙනීම ප්‍රඥාව කියන ඇසින් තව තවත් ශක්තිමත් කරගන්න ඕන. තම තමත් ක්ලියර් කරගන්න ඕන. තව තමත් ෂාප් කරගන්න ඕන. ඊට පස්සේ අර වේදනාව නැති වෙන තරමටම ඒකට ඇටච් වෙලා තියෙන අනිකුත් හේතු එකින් එක අපි ප්‍රඥාවෙන් සිහියෙන් හොඳින් දකිමු මේ වෙලාවේදී. අන්න ඒ විදිහට මේ විදර්ශනා භාවනාව කරමු. එහෙනම් මිනිත්තු 2-3ක් යොදාගමු ඒකට. පටන් ගන්න.
හොඳයි. අපි එහෙනම් පොඩක් සාකච්ඡා කරමු. කුමාරයෙක් ඔයාට එක්ස්පීරියන්ස් එක ෂෙයා කරන්න පුළුවන්ද? මේ මම හිතුවා මට මේ ළඟදී දුක වෙච්ච එකක් මේ අතර මගේ අර ස්කින් ලීෂන් එකක් ඇවිල්ලා ඉතින් මේ දැන් ඒක ගැන එක සමහර වෙලාවට මේ අර ඉන්ටර්නල් කැන්සර් එකකදීත් එන්න පුළුවන් කියලා මගේ යාළුවෙක් කිව්වා. ඒක පින්තූරයක් ඇරියාම එහෙම ඔව්. නැතුව නිකන් එන්නත් පුළුවන්. ඉතින් එහෙම මෙඩිසින් දුන්නා. ඒවා කොහොම හරි මගේ හිතේ හරියට ඒක කරා කියන්නේ තාමත් කරනවා. ඉතින් මම ඒක ගැන හොඳටම බැලුවා ඇත්තටම දැන් මේ වෙලාවේ. ඒ දුක ඔව්. හිතේ ඒකේ එන ඒ දුක වේදනාව ඒ අහපු දේත් එක්ක මගේ චිත්‍ර හිතේ මැවීමත් එක්ක අම්මගේ රූපේ ස්කින් ලීෂන් අර පින්තූර දැන් ඒවත් එක්ක මට ඒ වේදනාව ඉන්නේ කොච්චර මගේ හිතේ අර සංඥාවල් දැන් මම කොච්චර අනිත්‍යයි කියලා වචනේ කිව්වත් අපි ඒක නිත්‍ය විදිහටම ගන්න නිසානේ කියන එක හොඳට මට පේනවා නිකන්. අපි කොච්චර එහෙම හිතුවත් අපේ මට මගේ කෙනාට එහෙම වෙන්න බෑ වගේ ගතිය. ඔව්. ඔව්. දැන් ඒ කියන්නේ නෑ නට අම්මට කියන්නේ කොච්චර කරතර හිතට බය එනවා. ඒකම එනවා හිතට. ඉතින් අම්මා වැඩි කාලයක් ඉන්නේද දන්නේ නෑ. දැන් මේ ප්‍රශ්නේ මේවත් එක්ක කොයි දෙයක් වෙයිද. ඉතින් ඒච් එකයි ඔක්කොම එතකොට ඒ සමග ඒ අර ඒ හිතේ මට තේරෙනවා හිත දිහා බලනකොට කොච්චර මේ අපි අර වචනට කිව්වට අපි අනිත්‍ය කියන එක අපි තේරුම් අරන් හරියටම ප්‍රත්‍යක්ෂව දැකලා නෑ කියන එක තේරෙනවා මට. ඒ සංඥාව එහෙමයි. නිසානේ මේ නිත්‍ය කියලා ගන්න මගේ කියලා ගන්න සංඥාවල් අපේ ඒක බැඳිලා තියෙන සංඥාවල් නිසාමයි මේ දුක එන්නේ කියන එක පේනුණා මට. මේ ඒ කියන්නේ මේ මගේ කියන නැති වෙනවා කියන බය මගේ අම්මා මට මේක වෙන්න බැහැ කියලා මගේ හිතේ තියෙන නිසානේ මේක මට දැනෙන්නේ එච්චරට. ඔව්. ඉතින් ඒ සංඥාවල් ටික මම ඒ විදිහට බැලුවා. කොච්චර අපි මේ හැම දෙයක්ම මගේ කියලා තියාගෙන ඉන්නවද? අපි නෑයි කියලා හිතන් අපිට ඒකේ ප්‍රත්‍යක්ෂ නෑ කියන එක මට තේරුණා. කියන්නේ අපි මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක හිතුවට ඒත් බොහොම චින්තාමය වශයෙන් විතරයි ප්‍රත්‍යක්ෂව නම් මේ විදිහට මට හිතට දුක එන්නේ නෑනේ. ඔව් නේද? ඔව්. එතකොට එන්නේ විදිහටත් මම ඒක දැක්කා. එතකොට ඒ දුක ඒ දැකීම තුලින්ම තමයි ඒ අවබෝධය තුලින්ම තමයි මේවා නැති වෙන්නේ කියන අගේ හැඟීම තේරුණා. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක තමයි මම බැලුවේ මාළි මගේ හිතේ ස්වභාවය බැලුවා මම. මට ඒ දුක එන විදිහ ඒ සංඥාවල් දිහා බැලුවා ටික හොඳට. එහෙමයි යකි. ගොඩාක් පිං. තවත් කවුරු හරි ෂෙයා කරන්න කැමතිද? තෙරුවන් සරණයි මල්ලි. මම මගේ වම්නේ දකුණු කකුලේ ඇන්කල් එකේ කැක්කුමක් තියෙනවා. සමහර වෙලාවට වාඩි වෙලා ඉඳලා නැගිටලා යනකොට මුල ස්ටෙප්ස් ටික රිදෙනවා. මම දැන් ඩයග්නොසිස් එක තියෙන ප්ලාන්ටර් ෆැෂියයිටිස් කියලා. මේ ඒක මුල ස්ටෙප්ස් ටික තමයි රිදෙන්නේ. ඊට පස්සේ නෝමල් විදියට ඒ කැක්කුම නැති වෙලා යනවා. ඉතින් ඒකට මට කියලා තියෙන්නේ පොඩ්ඩක් ටෝස් නමලා එක්සර්සයිස් කරලා ඊට පස්සේ නැගිටලා යන්න කියලා. වාඩි වෙලා ඉඳලා නැගිටලා යනකොට ඒක එතන මේ නැගිටින්නත් කලින් because the pain can be excruciating pain මට මේ නැගිටින්න බයයි. සමහර වෙලාවට නැගිටිනකොට හොඳට මේසේ අල්ලන් පුටුවත් අල්ලන් තමයි නැගිටින්නේ. ඒතක තියෙන වේදනා සංඥාව තමයි මට අර හිතට ඇති වෙන බයකුත් එනවා මේ කොච්චර බය වුණාම අර ඇඩ්‍රලින් සික්‍රීට් වෙලා ඒ බයක් එනවානේ ඒ විදිහට දැනෙනවා මේක දැන්
මේ බොහොම කැක්කුමක් තමයි එන්නේ කියලා සංඥා වේදනා එනවා. ඊට පස්සේ ඉතින් ඒතින් සමහර වෙලාවට කොහමරි නැගිටලා කැක්කුම තියෙද්දිම නැගිටලා මුල ස්ටෙප්ස් ටික කැක්කුම තියන් මේ වේදනාව තියාගෙන තමයි යන්නේ. ඊට පස්සේ හරියනවා. ඉතින් මේ ඒ වෙලාවට මට තේරෙන්නේ හරියටම මේක ධර්මය අනුව බලලා කොහොමද අඩු කරගන්නේ කැක්කුම කියන එක. මේ කරන්න අමාරුයි ඉතින් හිතන මේක අනිත්‍යයි මේක තව ටිකකින් හොඳ අඩු වෙලා යනවා. එහෙම හිතාගන්න ඒ බවත් මම දන්නවා මේක ස්ටෙප්ස් 5ක් 6ක් ගියාම අඩු වෙලා යනවා කියලා දන්නවා. ඔව්. ඊට පස්සේ නමුත් මට හරියටම මේ ධර්ම මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන ඒ ස්ටෙප්ස් ඇප්ලයි කරන්න හරියට දන්නේ. ඒකට ඒ දැන් සාමාන්‍යයෙන් එහෙම මේ ලෙඩකදී Tamanට දැනෙන වේදනාව මේ අර දැන් මම හිතනවාද මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව ආශ්‍රිතව අපිට දැනගන්න පුළුවන්. ඒක නුඟක් අක්කා මේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි මේ වේදනාව දකින්න ඕන කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ දුක්ඛ සත්‍යයම මෙනෙහි කරන්න ඕන. බුදුහාමුදුරු දුකයි කියලා කිව්වේ මේ වේදනාව නිසා තමයි. ඉතින් ඒකෙදී අපිට දැන් අක්කට බයක් දැනනවා කියලා කියන බය කියන එක අපිට මේ ඒ බය කියන වේදනාවට තියෙන සංඥා සහ වේදනා මේ බිල්ඩ් අප් එක ගැන අපිට බලන්න පුළුවන්. ඉතින් ඒක ඉන්ටෙන්සිටි එක වැඩි නම් ඒකට ඇලෙන්න එපා කියලා ඒක ටිකක් ඉන්ටෙන්සිටි එක අඩු කරගන්න පුළුවන්. අනිත් එක දැන් ඔය මේ වේදනාව ඇත්තටම සංඥා 10කින් නැති කරගන්න පුළුවන් දේශනාවක් තමයි අද ගිරිමානන්ද සූත්‍රයෙන් අපිට දැනගන්න වෙන්නේ. එතකොට ඒ තුලත් අක්කට තව උදාහරණ ඒ කියන්නේ ක්‍රම වේදිය දැනගන්න පුළුවන් වෙයි. චූට්ටක් එකට ඇඩ් කරන්නද? හොඳයි. කවුද පුෂ්ප නේද? ඔව්. ඔව් පුෂ්ප දැන් එතනදී ඇත්තටම කායික වේදනාවක් තියෙනවනේ. ඒ ස්පර්ශය අනුව ඒක ෆිසිකලි ඒ වේදනාව දැනෙනවා. නමුත් අපිට වෙන්නේ අර ඔයා කිව්වා වගේ දැන් ඒක අපි හොඳට ඒ ගැන හොඳට සතියෙන් බලද්දී අපිට තේරෙන්නේ නැතිවම සබ්කොන්ෂස් ලෙවල් එක අර විතර්ක ප්‍රපංච යනවා. ඒ කියන්නේ මේකේ වර්ස් සිනාරියෝ එක යනවා. මට නැගිට ගන්න බැරි. අර බයවල් එන්නේ එකනේ. අපේ හුඟක් ෆිසිකල් පේන්ස් වල අපිට දැනෙන ප්‍රමාණය එතන තියෙනවා නම් 10%ක් අපිට ඒක 40ක් 50කට දැනෙන්නෙම වැඩි වෙලා දැනෙන්නෙම අර අපේ හිතේ යන විතර්ක ප්‍රපංච නිසා. ඒ කියන්නේ අපි ඒකේ වර්සිනා අපිට අපි ඒක හිතලා කරනව නෙමෙයි. ඒ සංඥාවල් නිසා අපේ දැන් අන්න එතනයි ධර්මයේදී උතන උදව් වෙන්නේ දැන් මේ මදුපිණ්ඩක සෝතේ කියන විදිහට දැන් එතනදී අපි ඒක මේක මේ ස්වභාවය මේක ඒ විදිහට දකිද්දී ඒ අනිත්‍යමය ස්වභාවය ඒ සංඥා තුලින් දකිද්දී ඒක අපි දන්නේම නැතුව අපි ඇක්සෙප්ට් කරනවා. එතකොට අපිට ඒකට තියෙන විරුද්ධත්වය දැන් අපිට දන්නේ නැතුව ওই පේන් එකට හිතේ පුදුම ඒකට අවර්ෂන් එකක් තියෙනවා. ඒක ඒක වර්ත තේරෙනව නේද? ඒ වයින් අපිට නොදැනුවත්වම අන්න එකයි මේ සංඥාවල් වැඩ කරන්නේ අර රෝබෝගේ මේ රෝකඩේක පිටිපස්සේ තියෙන ලුණු ටික වගේනේ. ඒ වයින් අපේ පේන් එක තව වැඩි කරනවා අපි දන්නේම නැතුව. ඉතින් අර වේදනාවේ බොහොම ස්වરૂපය ඒ සංඥාවල් ඔය නිත්‍ය නොවන අනාත්ම ස්වභාවයල් දැකලා ඒක ඇක්සෙප්ට් කරගෙන යද්දී ඇත්තටම මේ බය ගතිය ඒව අඩු වෙනවා. ඒව අඩු වෙනවා එතකොට ඉතුරු වෙන්නේ ඇත්තටම තියෙන චූටි පේන් එක විතරයි. ඔය අපිට පේන් එක වැඩියෙන් දැනෙන්නෙම අපේ හිතෙන් යටින් යන ඒ අපිට නොදැනුවත්වම වැඩ කරන සංඥාවල් නිසාමයි. ඉතින් ඒක ඇත්තටම ඒ නැතුව නෙවෙයි කැක්කම තියෙනවා. නමුත් ඒ කැක්කම අර දෙගුණ වෙන එක අඩු වෙනවා. අර බය නිසා හිතේකට තියෙන අකමැත්ත නිසා වෙන ටික අඩු වෙනවා. ওই විදිහට මේ ඒ පැත්තෙන් බැලුවාම අර ඒක ඇක්සෙප්ට් කරන පැත්ත එනවනේ එතකොට. දැන් ඒ කියන්නේ අනුසය වශයෙන් මට තියෙනවා මේ අවර්ෂන් එක තියෙනවා දැන් පේන් එක එනවා මම මේකට කැමති නෑ රිද්දෙනවා කියලා අනුසය වශයෙන් යට හිතේ දැන් ඒක තැන්පත් වෙලානේ තියෙන්නේ නේද? හරියට. යට හිතේ ඔය තියෙන. සංඥා වැඩ කරන්නේ අපිට පේන්න නෙමෙයිනේ. මට මේක ඒව වෙන්න බෑ වගේනේ. ඒක තමයි
ඒ කියන්නේ දැන් මගේ අතීතේ තියෙනවනේ දැන් මේක ඉහුලන්න බැරි පේන එකක්. ඔව්. මේක යතීතේ ඒව දැන් ගැබ් බැහි වෙලානේ තියෙන්නේ ඇතුල් වල. හරි. එතකොට මේ ඒක මම එක්ස්පෙක්ට් කරනවානේ. දැන් එනවා ඔයාට පේන්න අනිත්‍ය එක කියලා. ස්වරූපයෙන් බලද්දී ආ. දැන් ඒකේ තියෙන මේ දැන් මේවයි තියෙන මේ පඨවි ආපෝ තේජෝ ස්වභාව මේවා කොහොමත් මේ ස්වභාවයෙන්ම යුක්තයි මේ වගේ ලෙඩ කොට ඔය ගිරිමානන්ද සූත්‍රයේ කියනවනේ කර ආදීන අර ලෙඩ වෙනම ස්වභාවයෙන් යුක්තයි නේ කෝඩුව. ඔව්. ඔව්. එතකොට අර ඒවා එතකොට හරි හිත සොෆ්ට් වෙනවා. ඒ කියන්නේ මේකත් එක්ක ගැටෙන්න යන්නේ නැතුව ඒ පෙහෙන් එකත් එක්ක ගැටෙන්නේ නැතුව ඒක ඇක්සෙප්ට් කරන ස්වභාවයක් එනවා බොහොම ඩීප් ලෙවල් at a deep level. දැන් සමහරවිට අපි කියනවානේ superficially ඕක දැන් ඇක්සෙප්ට් කරන්න කියලා. නමුත් අපි ඇක්සෙප්ට් කරන්නේ ධර්මයේ තුලින් මේක ඩෙප්ත් එකටම දැකලා. ඒක සැබෑ ස්වභාවයම දැකලා ඇක්සෙප්ට් කරද්දී අර ඇතුලේ තියෙන නූල් වලින් වැඩ කරන සංඥාවල් වල ඒවා අඩු වෙනවා. රෙසිස්ටන්ස් අඩු වෙනවා. එතකොට අර ඇත්තටම පේන එකේ අඩුවක් එනවා. එහෙම කරද්දී. ඒ කියන්නේ දැන් වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට මගේ එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා මේ දැන් මේ කැකුම එනවා කියලා. ඔව් අන්න ඒකයි ඒවත් නේද? ඔව් ඒවා ගැන යටින් අපේ හිත පුදුම එකක්නේ. මේ එළියෙන් වෙන එකට යටින් ලක්ෂ ගණන් වැඩ කෙරෙනවා. අපේ හිත එක්ස්පෙක්ටේෂන්ස් ඔය සංඥා එක්ස්පෙක්ටේෂන් කියන්නේ සංඥාමනේ. ඔව් ඉතින් ඒවා ඔක්කොම අර අපි ඒ සිහියෙන් ඒවා පොඩ අඩු කර ගන්නකොට සංඥාවල් වෙනස් කර ගන්නකොට කැක්කුම ඒත් තියෙනවා. නමුත් ඒක දරා ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. ඒක තව වැඩි වෙන එක අඩු වෙනවා. දැන් සංඥාව වෙනස් කරගන්නේ කොහොමද? ඉතින් ඒක අපි අර භාවනාව තුලින්ම තමයි විදර්ශනා භාවනාව තුලින්මනේ මේ ඔයක එක සැරේට කරන්න බැරි දෙයක් නේ. මං කියන්නේ මේ සංඥාවල් අපිට කවදාවත් එකපාරට දැන් මං මේක අනිත්‍යයි එහෙම බෑ. ඒවා අපි දැක අපේ අනිත් එක්ස්පීරියන්ස් තුලින් අර භාවනාව තුලින් මේ ඒකනේ අපි දැන් නිකන් රූපය අනිත්‍යයි කියලා වචනෙන් කිව්වට මේක අපේ ඇතුලින්ම දැකලා නැහැනේ. ඒවයි අනිත්‍ය ස්වභාවය අර ඉඳගෙන අන්න එකයි ඒ භාවනාව වැදගත් කියන්නේ අපි අපිම ඒක අපිට දකින්න ඕන. සැබෑම ස්වභාවය මේ අපි දැන් නිකන් අපි අහලා දැනගත්තු ඒවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියවපු දේවල් අපිම දකින්න ඕන. එතකොට තමයි අර ඔය සංඥා විපල්ලාස කියලානේ කියන්නේ අපිට වැරදියට අරන් තියෙන ඒවා තදට බැඳිලානේ තියෙන්නේ ඇතුලේ. ඔව්. නිත්‍යයි වෙනස් වෙන්න බෑ මට ඕන විදිහට තියෙන්න ඕන කියන එකමනේ. ඒකනේ මම හරි අම්මගේ උදාහරණයක් කියද්දි මට අම්මට එහෙම වෙන්න බෑ කියන එක මගේ ඒ කියන්නේ මම ඒක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. ඒකමයි මට හිතට දුක. ඒවා ඉතින් අර හරීම සූක්ෂම හරි ඕවා ඉතින් අපේ එකිනෙකාට අපිට ඒක කියවලා නෙමෙයි ඒක දකින්න මේ ප්‍රඥාව දකින්න ඕන කියන්නේ ඒකනේ. ඒ දැකීම ඉතින් අපි හැමෝම මේ උත්සාහ කරන්නේ ඒ පොඩ කරලා තමයි මම හිතන්නේ ඒක ඒ ප්‍රමාණයට වැඩි කරගන්න පුළුවන් අපිට එක සැරේට කරන්න බෑ. නමුත් ඉතින් අපි හැමෝම ඒක කරනවා කියලා මම හිතනවා. බොහොම පින් කුමාරී මේ දැන් ගිරිමානන්ද සූත්‍රය කරනකොට ඒකේ ස්ටෙප්ස් ඇප්ලයි කරොත් පොඩ්ඩක් පහසු වෙයි කියලා මම හිතනවා. එහෙමයි. එහෙමයි අපි එහෙමනම් ඒ සූත්‍රයට යමු. ඊටමත්ම කවුරුවෙන් අපි ඥානකයකට ආරාධනා කරනවා මේ ගිරිමානන්ද සූත්‍රය අපිට කියලා දෙන්න කියලා. මම නෝට්ස් හදන්නම්. මේ තෙරුවන් සරණයි ඥානකයක්කා. තෙරුවන් සරණයි. sorry මලි මම මේක මියුට් කරගෙන මේ කතා කරනවා sorry. හොඳයි. okay I think මම හිතන විදිහට දැන් අපි ගොඩක් කතා කරපු දේවල් ගිරිමානන්ද සූත්‍රයේට මේ
හොඳ බෑග්ග්‍රවුන්ඩ් එකක් වෙනවා. ඒකම තමයි අපි ඇත්තටම දැන් කතා කරන්න යන්නේ කියලා මට හිතෙනවා. දැන් ඔය කුමාරි කියපු ගොඩක් දේවලුත් ඒ එක්සැම්පල්ස් උත් මේකට හුඟක් ගැලපෙනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ නිසා මේ හුඟක් ලේසි මේක කරගෙන යන්න. මේ දැන් මේකට පොඩි අර මේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් තියෙනවා. ගිරිමානන්ද කියන හාමුදුරුවෝ අසනීප වෙලා ඉන්නකොට සරියුත් හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් සරියුත් ආනන්ද හාමුදුරුවෝ මං හිතන්නේ ගිහිල්ලා කියලා තියෙනවා මේ ආනන්ද හාමුදුරුවෝ සෝරි ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට හුඟක් අසනීපයි සිවියර්ලි ඉල් කියලා. ඉතින් මේ ගිහිල්ලා බුදුහාමුදුරුවනේ ගිහිල්ලා බැලුවොත් මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට හොඳ වෙයි කියලා කිව්වා. මේ ඇහෙනවද මල්ලි? ඇහෙනවා. හරි. එතකොට මේ බුදුහාමුදුරුවෝ කියනවා එහෙමනම් ආනන්ද මේ ඔයාම ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝම ගිහිල්ලා මේ ගිරිමානන්ද හාමුදුරුවන්ට මේ දස සංඥා කියලා දෙන්න කියලා. ඒකල මේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියලා දෙනවා මේ දස සංඥා මොනවද කියලා. දැන් අපි දැන් දන්න විදිහට සංඥාව කියන්නේ අඳුනා ගැනීමනේ perception එකනේ. ඒකේ වචන තුනක් තියෙනවා මේ සංඥා විඤ්ඤා පඤ්ඤා කියලා. සංඥාව කියන්නේ අර අඳුනා ගැනීම perception එක. විඤ්ඤාව කියන්නේ දැන ගැනීම නිකන් superficially දැන ගැනීම. එතකොට පඤ්ඤා කියන්නේ අවබෝධයෙන් discernment in depth දැනගන්න එක. ඉතින් මේ තුන වැඩ කරන්නේ නිකන් reversible reaction එකක් වගේ. මේ අඳුනා ගැනීම වැරදි වුණොත් දැන ගැනීම වැරදි වෙලා අවබෝධය වැරදෙනවා. ඒ වගේම අවබෝධයක් නැත්තම් අපි දේවල් අඳුනගන්නේත් අර නිකන් සාමාන්‍ය පෘථග්ජන විදිහට. ඉතින් ඒ නිසා මේ දැන ගැනීම නැත්තම් ඒ සංඥාව හරියට ගන්න එකට ඒක ගොඩක් බුදුහාඳුරෝ එම්ෆසයිස් කරලා තියෙනවා මේ සංඥා ගන්නකොට ඒක මේ අර ධර්මයේ තුලින් අර ඒකට 3 aspects දීලා තියෙනවා නිර්ණායක 3ක් දීලා තියෙනවා ඒ කියන්නේ සංඥා ඒ විදිහට අර ත්‍රිලක්ෂණයෙන් සංඥාව අඳුන ගන්න කියලා. එතකොට තව මෙතන වචනයක් තියෙනවා සංඥා විපල්ලාසය කියලා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු සංඥාවල් අඳුරගන්නේ වැරදි විදිහට හුඟක් වෙලාවට. දැන් අපි කවුරුත් අර ඒකේ තියෙන විදිහට යථා තත්ත්වයේ විදිහට අපි ගන්නෙ නෑ පෘථග්ජන විදිහට. ඉතින් ඒ කියන්නේ ඒකට කියන්නේ සංඥා විපල්ලාසය කියලා. පාලියෙන් සංඥා විපල්ලාසයෙන් මේ ගන්නකොට අපි හරියට අඳුනගන්නේ අපි අඳුනගන්නේ අර විකෘතියක් විදිහට. දැන් අර එහෙම නැත්නම් අර ලෞකික විදිහට. එතන හාමුදුරුවෝ අර මේ පොඩි එක්සැම්පල් එකක් දෙනවා. අර ආරෝග්‍ය පරමාලාභා කියන්නේ health is wealth කියලා අපි ගත්තා වුණාට එතන ඇත්තටම කතා කරන්නේ මයින්ඩ් එක ගැනනේ. හිතේ නිරෝගී බව තමයි එතන කතා කරන්නේ. ඉතින් ඒක අර එක්සැම්පල් එකක් දීලා කියනවා මේ අපි ඇත්තටම මේ අර in depth මේ සංඥා අඳුනා ගන්න ඕනි කියලා. ඉතින් අර මේ දැන් අපේ පංචස්කන්ධය අපි මේ ඒ සංඥා විපල්ලාසයේ තියෙනකොට අපි ඒවා ඔක්කොම අපිට වෙන හැමදේම අපි ගන්නෙ මේ නිට්ටයයි සුඛයි අනාත්තයි කියලා නේ ඒ විදිහට අපි ගන්නෙ. ඉතින් මේ ඒ නිසා මේ පංචස්කන්ධය නිසා මේ ගතට හරි සිතට හරි රෝග ඇති වුනාම දැන් අපි අර සංඥා විපල්ලාසයටපත් වෙච්ච අය නිසා අපි ඒව නිට්ටයයි කියලා ගන්නවා. දැන් අපිට ලෙඩක් හැදුනත් අපි හිතනවා අයියෝ මේක ඉවරයක් වෙන්නේ නැහැ නේ. ඉතින් මේක හැමදාම තියෙනවා දෙයක් වගේ කියලා අපි හිතනවා. එතකොට අපිට හොඳක් ලැබුණා වුණත් අපි හිතනවා අනේ මේක නම් හරි ෂෝක් කියලා. ඉතින් මේ අපි අර ඒක මේ අල්ලගෙන අපි හිතන්නේ ඒ විදිහට. මේ යථා තත්වෙන් අපි හිතනවා හුඟක් දුරට අඩුයි සාමාන්‍ය මිනිස්සු. ඉතින් අර ඒ විදිහට අර සංඥා විපල්ලාසයෙන් අපි වැරදි විදිහට අපි හඳුනා ගන්න නිසා අපේ කෙලෙස් ඇවිස්සෙනවා. ඉතින් අර කෙලෙස් මේ ඇවිස්සෙනකොට ඒක නිකන් වෛරස් එකක් වගේ හිත ඇතුලේ
ඊට පස්සේ අර අපි කලින් කිව්වා වගේ අපි ඒ වෙනුවෙන් අර ප්‍රපංච ගොඩ නගනවා. ඉතින් මේ ඒ නිසා අර මේ අපි ආයිමත් අර සසරට වැටෙනවා මේ කෙලෙස් නිසා. ඒ නිසා මේ අපිට අර දැන් ආයිත් අර සංසාරයට ආවෙනික දුක, ජාති ජරා මරණ කියන જાතිය ආයිත් අපිට ඔන්න හම්බ වෙනවා. ඉතින් ඒ නිසා අර මානසික පීඩාව අපි හදාගන්න නම් අපි මේ හැමදේම යථා තත්වයට දකින්න ඕනි. දැන් අපි ඇත්තටම කරන්නේ ඒකයි මේ හැමදාම හම්බෙලා මේ ගැන කතා කරාට ඉතින් අපි තාම මේ ඒ පාරේ යන කට්ටිය. ඉතින් ඒ නිසා දැන් හිත නිරෝගී කරගත්තාම ගත නිරෝගී වෙනවයි කියලා ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් ලෙඩ හිතකට නිවන් දකින්න බෑනේ. ඒ කියන්නේ පංච නීවරණයෙන් යට වෙච්ච හිතකට, එතකොට දස සංයෝජන වලින් බැඳිච්ච හිතකට නිවන් යන්න බෑ. ඉතින් ඒ නිසා මේ කෙලෙස් අඳුනා ගන්න ඕනි. ඒ විදිය තමයි මේ අර දස සංඥා වලින් මේ විස්තර කරලා දෙන්නේ. ඒ කියන්නේ දැන් මේ හිතට කෙලෙස් එන විදිය හරියට අපි ඒ කියන්නේ අපේ ඉන්ද්‍රියයන් හයට ගෝචර වෙන අරමුණු ඒ සංඥා විපල්ලාසයකටපත් වෙන්නේ නැතුව මේ අපේ අර ත්‍රිලක්ෂණයේ තුලින් දකින්න ගන්නන ක්‍රමයක් තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා වෙන මේ දස සංඥාව. ඉතින් එතකොට කියනවා දැන් මේක ඒත් එක්කම අර මේ හාමුදුරුවෝ කිව්වා දැන් මේක ඇත්තටම දැන් හුඟක් ලංකාවේ හැම මේක අර ලෙඩ වෙච්ච අයට මේක ගිහිල්ලා කිව්වා වුණාට කිව්වා මේක කියන එක හොඳයි. නමුත් මේක ලෙඩ හොඳ කරන පිරිතක් නෙමෙයි කියලා කියනවා. ඒ කියන්නේ මේක නිකන් බයි ප්‍රොඩක්ට් එකක් වගේ. ඒක අහනකොට. මොකද මේවා අපි දන්නේ නැත්තම් මේක ඇහුවා කියලා මේ එච්චරම මේ ඒකේ අපිට මේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අපි මේක මේ දස සංඥා මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් නොදන්න කෙනෙකුට ඕක කිව්වා කියලා එච්චරම අර පිරිතේ තියෙන ಗುಣ ආවා වුණාට මේ එහෙම මේ එච්චරම ඒක බයි ප්‍රොඩක්ට් එකක් විතරයි කියලා මේ හාමුදුරුවෝ කිව්වා. මේ අනිත් එක මේ දැන් ගිරිමානන්ද හාමුදුරුවෝ මම හාමුදුරු කෙනෙක් වශයෙන් මේ සංඥා හුඟක් දුරට මේ දැකලා ඇති කියලා මේ ඇසියුම් කරනවා හාමුදුරුවෝ. එතකොට ඒ හාමුදුරුවන්ට කියන මේවා මතක් වීමක් තමයි මේ ඇත්තටම කළේ. ඉතින් මේවා අපි දිගටම වඩන්නේ නැති කෙනෙකුට මේක හුඟක් අමාරුයි තේරුම් ගන්න. ඉතින් එකපාරට අපිට ලෙඩක් හැදුනහම මේ ගැන හිතන්න අමාරුයි. ඉතින් මම ඉක්මනට කියන්නම් මේ දස සංඥාව මොනවද කියලා. මේ මං ඉක්මන් වැඩි නම් නවත්තලා ඊට වැඩි ඒ අතරතුරේ මේක අර අභිධර්මයේ තුලින් හරි වෙන විදිහකට ඩීටේල් වලින් කරන්න පුළුවන් නම් please feel free to do that. දැන් පළවෙනිම කියන්නේ අනිච්ච සංඥාව කියලා. දැන් අනිච්ච සංඥාව කියන්නේ පංචස්කන්ධය පිළිබඳව අපි දැන් හුඟක් වෙලාවට කතා කරපු දෙයක් තමයි පංචස්කන්ධය පිළිබඳව ත්‍රිලක්ෂණයෙන් එක දකින්න ඕනි. ඒ කියන්නේ දැන් අර අපේ පංචස්කන්ධයේ තියෙන විපරිණාම ධර්මතාවයක් එකම දේ ග්‍රැජුවලි වෙනස් වෙලා යනවා. ඉතින් අපි ඒක හුඟක් වෙලාවට දකින්නේ නැහැ. ඒ නිසා ඒක ඒ විදිහට දකින්න කියනවා. අනිත් එක දැන් අපි එක දෙයක් දැකලා ඊළඟ දේ දකිනකොටත් අපි වෙනස් වෙලා ඒ අරමුණත් වෙනස් වෙලා ඉතින් අර ඒ විදිහට මේ කිසිම දෙයක අර මේ නිත්‍ය වශයෙන් නැහැ. හැම නිතරම වෙනස් වෙන සුළු. ඉතින් අර රූපය මුල් කරගෙන ඇතිවන වේදනාව නිසා මේ අපි අර ඒක අනිච්ච සංඥාවෙන් බලන්නේ නැතුව මේ අපි හුඟක් වෙලාවට අර නිත්‍ය සංඥාවෙන් බලන නිසා අපිට මේ ඒක තේරුම් ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අර හැමතිස්සෙම දැන් අපි පුටුවක වාඩි වුණකොට උනත් අපි හිතනවා මේක දැන් හොඳයි කියලා. නේ ටිකක් වෙලා ඉන්නකොට ඉතින් අපිට ඒක ඇති වෙනවා ඉඳලා. ඒ කියන්නේ අපිට දැන් මේ ඒ වගේම තමයි අපි දැන් කායික දුකක් වෙනකොටත් ඒක ටිකක් වෙලා යනකොට ඒක නැති වෙලා යනවා. ඒ වුණාට ඉතින් අපි ඒ ගැන හිතන්නේ අපි අල්ලගන්නේ ඒක දැන් මේක නිට්ටයයි කියලා. ඉතින් අර අපිට අර සංඥා විපල්ලාසය අපිට තියෙන නිසා පෘථග්ජනය වශයෙන්. ඉතින් ඒ නිසා අපි අර පුරුදු කරන්න ඕනි නිතරම අනිච්ච සංඥාව වඩන්න. ඊළඟට දෙවෙනි සංඥාව තමයි අනත්ත් සංඥාව. දැන් අනත්ත් සංඥාව කියන්නේ
අපි දැන් අර ඉස්සෙල්ලත් කතා කර ගොඩක් ඒ ගැන මේ පංචස්කන්ධය ඇතුලේ තියෙන දැන් අපිට ආයතන 7ක් තියෙනවනේ බාහිරයි අභ්‍යන්තරයි කියලා. ඉතින් අපි ඒව දිහා බලනකොට නැත්නම් අපි අරමුණු ගන්නකොට මේ අපි ඒව ගන්න ඕනි මේ අනත්ත් සංඥාවෙන්. අනත්ත් සංඥාව කියන්නේ අපිට මේවා පාලනය කරන්න බෑ. අපිට කිසිම අයිතියක් නෑ මේවා පාලනය කරන්න අපිට බෑ කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ මේ හැමදේම අපිට ඕන විදිහට තියෙන්න ඕනේ කියලා මේ අපිට තියෙනවා පොඩි මේ කැමැත්තක්. දැන් මේවා මට ඕන විදිහට තියෙන්න ඕනේ කියලා ලෙඩක් හැදුනහම ඉතින් අපි හිතනවා මේක ඇයි මට හැදුනේ කියලා. ඉතින් අර දැන් අපි ඔක මමත්වයෙන් මේ තොරව දකින්න පුරුදු වෙනවා නම් මේ අපිට අර තියෙන සංවේදීකම හුඟක් දුරට අඩු වෙනවා. දැන් අර අපි මේ කලින් මං හිතන්නේ කුමාරි කිව්වනේ අර ඒක හොඳට එක්ස්ප්ලেইন කරා අර කවුරු හරි බැන්නාම මේ අපිට අර ඒ ගැන හරිම දුකක් එනවනේ. ඉතින් ඒ වෙන්නේ අපි මේ ඒක අර මේ මමත්වයෙන් අල්ලා ගන්න නිසා තමයි අපිට එච්චරම අර අපිට ඒ ගැන දුකක් හිතිලා ප්‍රපංච ගොඩනගලා අපි ඒව ඔක්කොම කරන්නේ. එතකොට දැන් අපි එතනම ඉඳගෙන මේ කවුරු හරි වෙන කෙනෙකුට බනිනවා අහගෙන හිටියානම් අපිට අර එච්චරම සංවේදීතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද එතෙන්ට මම අයිති නැති නිසා වෙන කෙනෙක් නේ ඒක බැනුම අහන්නේ. ඉතින් අපිට ඕනනම් ඩිංගක් දුක හිතේ එච්චරයි. ඒ වුණාට දැන් අපිට කළා නම් අපි හිතනවා අන්න මට එයා බැන්නා, එයා එදත් බැන්නා, පෙරේදත් බැන්නා, එයා හොම්මමයි එයාගේ හැටි කියලා අපි ඒ ගැන ගොඩක් මේ we go to town with it ප්‍රපංච ගොඩනගනවා. ඉතින් ඒක තමයි අනත්ත් සංඥාව කියන්නේ. ඉතින් ඒ නිසා සංඥා විපල්ලාසයෙන් තොරව අපි අර මමත්වෙන් මේක අල්ලා ගන්න ඕනි කියන්නේ නැතුව අපි හිතන්න ඕනි මේවා වෙනස් වෙනවා. මේක මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා අපි ඒක එක්ස්පෙක්ට් කරගෙන ඉන්නකොට ඒක අපිට ආවත් අපි ඒක ගන්නෙ මේ එච්චරම ලේසියකින් නෙමෙයි but we expect it. ඊළඟට අපි යනවා අසුබ සංඥාවට. දැන් අසුබ සංඥාව කියන්නේ දැන් අර මේ අපි හැමදාම උදේ පාන්දරට මේක කියනවනේ මේ අර අපේ ඇඟේ අර 32ක් කුණු තියෙනවානේ ඒකෙන් මේ පටවි වලින් 20ක් තියෙනවා ආපෝ වලින් 12ක් හැදිලා තියෙනවා. ඉතින් අර ඒක පාලියෙන් කියලා තියෙනවා මේ පුන්න වච්ච කුටි කියන්නේ අර මේ පිරිච්ච වැසිකිලියක් වගේ කියලා පිළිකුල් විදියට හිතන්න කියලා. දැන් අර අපි උදේ භාවනා කරනකොට අර මල්ලි කියනවනේ මේ අසුචි මේ පුරවාගත්ත මේ මැටි භාජනයක් වගේ කියලා අන්න ඒ විදිහට අපි නිතරම හිතන්න ඕනේ අපේ ශරීරය ගැන. ඒක තමයි අසුබ සංඥාව කියන්නේ. එතකොට මේ අපේ අර දැන් ඒක ලීඩ් වෙනවා ඊළඟට ආදීනව සංඥාවට. මේ අසුබ සංඥාව ලීඩ් වෙනවා ආදීනව සංඥාවට. ආදීනව සංඥාව කියන්නේ නිකන් දැන් අපිට මේ ලෙඩ් අපේ ඇඟ නිසා මේ තියෙන මේ අමාරුකම් like නිකන් drawbacks of the body වගේ අපිට drawbacks නෙමේ ලෙඩ හැදෙනවා චක්කු රෝග ඇස් රෝග කන් රෝග ඩයබටිස් ඉතින් ඔය වගේ එක මේ අපේ මුළු ඇඟටම ගොඩාක් ලෙඩවල් හැදෙනවා. ඉතින් දැන් මේ ලෙඩ හැදුනම අපි හිතනවනේ අනේ මටමනේ මේක හැදෙන්නේ කියලා අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඒක මමත්වයෙන් අල්ලා ගන්නවා. ඉතින් අපි දැනගන්න ඕනි දැන් අපිට ඇහැක් තියෙනවා නම් කාලයක් යනකොට දැන් අපිට කැටරැක්ට් ඊට පස්සේ ඕක කරන්න වෙයි කියලා. ඉතින් දැන් අපි එහෙම පෘථග්ජනය හුඟක් වෙලාට හිතන්නේ නැහැ. හුඟක් අය හිතන්නේ අනේ මම මෙච්චර ඉඳලා මටමයි මේක වෙන්නේ කියලා අර මමත්වෙන් අල්ලා ගන්න. අනිත් එක දැන් අපිට ලෙඩක් වගේ දෙයක් හැදුනහම අපි හිතන්නේ it is worse than this කියලා අපි හිතන්නේ නැහනේ. අපි හිතන්නේ සුළු දෙයක් ආවත් ඉතින් අනේ මට මේක උණයි කියලා අපි ඒකේ මේ ඩ්වෙල් වෙනවා ගිලා බහගෙන අපි ඒ ගැන හිතනවා. ඉතින් අර අපි ආදීනව සංඥාව අපි හොඳට ප්‍රැක්ටිස් කරලා තියෙනවා නම් අපි දැන් එහෙම එකක් ලෙඩක් ආපුවම අපි හිතනවා කමක් නැහැ මේට වැඩි දෙයක් වුණත් අර mitigation of events කියලා අපි හිත හදා ගන්නවා මේ කමන්නේ මීට වැඩි දෙයක් වෙන්න තිබුණානේ මට මෙතනින් ගියා ඇති කියලා අපි අර හිත හදා ගන්න බලනවා. දැන් අර ඒකත් අර කියන්න ඕනි දැන් වෙන කෙනෙකුට තියෙන අමාරුව අපිට තේරෙන්නේ නැහනේ. අපි අර අපිට හැදුනාම තමයි අපි ඒක අපි මමත්වයෙන් අල්ලා ගන්න නිසා
අර තිලක්කනේ නොදකින නිසා අපි ආදීනව සංඥාව ඒ විදිහට ගන්නවා. මේ මම මේ ෆාස්ට් යනවා වැඩිද මල්ලි? නෑ කොයි වේග හොඳයි. ඔය හොඳයි. ඊළඟට ආදීන පස්වෙනි එක තමයි පහන සංඥාව. දැන් පහන සංඥාව කියන්නේ මේ දැන් අපිට දැන් ලෙඩක් හැදෙනවා කියමුකෝ. දැන් ලෙඩක් වගේ දෙයක් හැදුනහම අපිට නිකන් හිතේ තරහක් නැත්නම් ඇවර්ෂන් එකක් වගේ නිකන් ව්‍යාපාද විතර්ක එනවා. ඉතින් ඒ නිසා අපි අපිට එතකොට මේ ගැටීමක් ඇති වෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් අපිට සැපක් ආවොත් අපිට එතකොට කාම විතර්කයක් එනවා. හොඳයි සැපයි කියලා ඒ විදිහට මේ අපිට මේ එහෙම මේකක් එනවා. එතකොට අර පහන සංඥාව පුරුදු කරනකොට මේ එහෙම හිතිල්ල අඩු වෙනවා. එහෙම නැත්නම් අර ලෙඩ රෝග වගේ දේවල් හැදෙනකොට අපි හුඟා ගැටිලා අපිම මේ සමහර වෙලාවට ඔය මිනිස්සු සෙල්ෆ් හාමිටන් කරගන්නවා මේ ඒ කියන්නේ අර ව්‍යාපාද විතර්ක ගොඩාක් වැඩි වුණාම. ඉතින් අර අපි එහෙම අපි දැන් අනිච්ච මේ අනාත්ම විදිහට බලන්න පුරුදු වෙනකොට මේ අපිට අර ඒ කාම විතර්කේ ව්‍යාපාද විහිංසා කියන ඒවා මේ ප්‍රහාණ කරගන්න නැත්නම් මේ අයින් කරගන්න මේ හුඟක් ලේසි වෙනවා. ඉතින් ඒකයි කියන්නේ මේ පහන සංඥාව පුරුදු කරගන්න කියලා. ඉතින් දැන් ඒකයි අර කිව්වේ දැන් මේවා අපි හුඟක් කල් ඉඳලා පුරුදු කරගෙන යත්තේ නැත්නම් අපිට ඒක අර ලෙඩේ එන වෙලාවට මේ පහන සංඥාව අපේ හිතට එන්නේ නැහැ කියලා අර ඒක මේ රීඩ්රේට් කළා මේ මතක් කරනවා මේ හැම එකක් ළඟම. ඊළඟට 6 වෙනි එක තමයි විරාග සංඥාව. විරාග මේ සංඥාව කියන්නේ මේ තණ්හාව නැත්තම් ක්ලේශ සියලුම සංස්කාර අර ගොඩ නැගිලා අපි භවයක් හදනවනේ. ඉතින් ඒක අවම කරගන්න කියන එක තමයි විරාග සංඥාවෙන් කියන්නේ. අර එතන මං හිතන්නේ අපි හැමදෙනාම දන්න ගාතාවක් එතන මේ ඒ පිරිතේ යන්නේ අර ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපතිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා. ඒ කියන්නේ මේ අපි කල්පනා කරන මේ විරාගය නැති වුණා නම් තමයි ඒ ලැබෙන ප්‍රීතිය ඒක හුඟක් ප්‍රණීතයි ඒක හුඟක් ශාන්තයි කියලා අපි මේ කල්පනා කරනවා. එතකොට මේ විරාග සංඥාව කියන්නේ එතකොට අපි මොනවද කරන්නේ මේ තණ්හාව නැත්තම් මේ භවය නැවත අපි හදන බව අපිට මේ මොනවාට හරි අපි ආස කරනකොට හරි තරහ කරගෙන ගැටෙනකොට හරි අපිට ඒක ටක් ගාලා මතක් වෙන්න ඕනේ. දැන් අපි විරාග සංඥාව වඩනවා නම් අපි ටාගට් කරන්නේ අර නිවන. ඉතින් ඒ නිසා අපි අර ඒතං සන්තං අර භාවනා කරනකොටත් ඒක භාවනා ඒ ගාතාව කියලා භාවනා කරනවානේ අපි. ඒක තමයි විරාග සංඥාව කියන්නේ. දැන් ඒ කියන්නේ අවම කරගන්න මේ අපි කරන සංස්කාර ගොඩනැගීම අපි අවම කරගන්න බලන සංඥාව තමයි විරාග. ඊළඟට ඒක ලීඩ් කරනවා නිරෝධ සංඥාවට. දැන් නිරෝධ සංඥාවටත් ඒ ගාතාවම තමයි කියන්නේ. මේ ඒකෙන් කරන්නේ දැන් මේ තණ්හාව වගේ දේවල් හොඳටම නැති කරගන්න කියලා අපි මේ අපේ සම්පූර්ණ මේ එෆර්ට් එක දාලා අපි මේ භාවනා කරනවා නැත්නම් ඒ සංඥාව අපි වඩනවා. දැන් අර විරාග කිව්වේ අපි ඒක අවම කරන එක. නිරෝධ කියන්නේ අපි සම්පූර්ණයෙන් මේක නැති කරගන්න ඕනි කියලා අපි භාවනා කරනවා. ඒ වගේම අපි වැඩ කරනකොට අපි ඒ ගැන ඒ සංඥාව නිතරම මෙනෙහි කරනවා. අපි කරන හැම දෙයකම. ඒක තමයි නිරෝධ සංඥාව කියන්නේ. ඊළඟට අපි 8 වෙනි සංඥාවට එනවා. ඒකට කියන්නේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා. ඒ කියන්නේ දැන් ওই පංචස්කන්ධය නිසා අපි ළඟ තියෙන අර තණ්හා මාන දිට්ඨි විදිහට මේ අපි ඕව අල්ලා ගන්නවා. මේ ඒ කියන්නේ අල්ලාගෙන අපි ඕව මේ උපාදාන කරනවා. ඉතින් අර එහෙම නොගෙන ඉන්න එක තමයි සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියන්නේ. දැන් අපි අර මට මතකයි මං හිතන්නේ ගිය සමානේද කොහොර අපි ධර්ම ක්ලාස් එකේදී කළා මේ අර උදේවැය කරනකොට අපි ඉගෙන ගත්තනේ රූප වේදනා සංඥා සංකාර හැදෙන්න අර ප්‍රත්‍ය හතරක් මේවා වෙනවා අවිද්‍යාව තණ්හාව කර්මය ආහාර කියලා. දැන් අපි ඒව නිතරම මෙනෙහි කරගෙන අපිට පුළුවන් මේ
මෙතන ලෝකය කියලා කියන්නේ පංචස්කන්ධේනේ. I think අපිට අර ඒ පංචස්කන්ධෙන් අපි මොන හරි අපිට දැනෙනකොට අපි අර ඒ ප්‍රත්‍ය ගැන හිතලා එතකොට අර උදේවැය ගැන හිතලා ඒ විදිහට අපි මේ අපේ මයින්ඩ් එක අපි ඩෙවලොප් කරගන්න ඕනි මේ සබ්බ ලෝකේ අනබිරත සංඥා විදිහට අර තණ්හා මාන දිට්ඨි විදිහට මේ අල්ලගන්න නැති වෙන්න මේ අපේ පංචස්කන්ධේ මේ ක්‍රියාත්මක වෙනකොට එතකොට ඊළඟට අපි යනවා මේ 9th එකට ඒක කියන්නේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. ඒ කියන්නේ සියලුම සංස්කාරයෝ දැන් ඒක තමයි අපි අභිධර්මයෙන් කළේ සියලුම සංස්කාරයෝ ඒ කියන්නේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්න නාම රූප ඒ හැමදේම අර ඇති වී නැති වී යන නේචර් එක ගැන අපි කල්පනා කරන්න ඕනේ. ඒක හුඟක් දුරට 8 වෙනි එකට හුඟක් දුරට සමානයි. ඒක තමයි සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියන්නේ. මේ නිතරම අර ඇති නැති වීගෙන යනකොට දැන් මේක කරනකොට තේරෙනවා දැන් මේ හැම එකක්ම එකකට එකක් හුඟක් සම්බන්ධයි. ඒ කියන්නේ අර හැම එකක්ම අපි හිතන්නේ මේ අර ත්‍රිලක්ෂණය ඇතුලින්. ඒ කියන්නේ අර සංඥා විපල්ලාසයට ඉඩ දෙන්නේ නැතුව අපි අර ත්‍රිලක්ෂණයෙන් දකිනවා. එතකොට මේ සබ්බ සංකාරයේස හැම සියලු සංස්කාරවල හේතුපත්‍යයන්ගෙන් හටගෙන ඒ විදිහට නැති වී යනවා කියලා අපි අභිධර්මයේ ඉගෙනගෙන කරන අර ඒ දැන් අර අපි ඉන් ඩීප් ඉගෙන ගන්නකොට අර ඒ චිත්ත චෛතසික වලින් ඒවයින් එතකොට ඒව හුඟක් දන්න අයට ඒ විදිහට මැනේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අර මේක ත්‍රිලක්ෂණය තුලින් නිකන් සිම්පල් විදිහට හිතන්න පුළුවන් එච්චර නොදන්න අයට. ඉතින් ඒක තමයි නම්බර් 9. ඊළඟට නම්බර් 10 කියන්නේ ආනාපාන සතිය. ඉතින් මෙතන ආනාපාන සතිය කියන්නේ අර හැම කායික ක්‍රියාවක්ම කරනකොට අර මයින්ඩ්ෆුල් විදිහට මේ ත්‍රිලක්ෂණයේ තුලින් ඕක බලන්න ඕනේ. ඒ කියන්නේ හුස්ම ගැනීමත් එක්ක හැමදේම ඇති වෙලා නැති වෙලා යන හැටි අපි මේ ත්‍රිලක්ෂණයෙන් දැකලා මේ අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැති තරමට මේ අපේ හිත නිරෝගී කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි අපේ හිත නිරෝගී වෙන තරමට මේ අපිට අර අපේ ප්‍රතිශක්තියත් වැඩි වෙනවයි කියලා කියනවා. ඒ කියන්නේ මේ දැන් අපි ආනාපාන සතිය කියනකොට ඒක මේ සූත්‍රයේ ගොඩක් විස්තර දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දිග හුස්මක් ගන්නකොට දැන් මේ විදිහට දිගට ගන්නවා. එහෙම නැත්නම් දිගට අරගෙන අපි ඉන්හෙල් කරනවා එක්සේල් කරනවා ඊට පස්සේ හැම මේ කායික ඇක්ෂන් එකක්ම කරනකොට හොඳ සංවේදී භාවකින් යුතුව අපි මේ ආස්වාස ප්‍රාස්වාස කරනවා කියලා තමයි කියන්නේ. ඇතුළට ගැනීමත් ප්‍රහාණය කිරීමත් කියලා එක නිකන් කනෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ කාය සංස්කාරයන් පිළිබඳව එතකොට අපිට ලැබෙන ප්‍රීතිය පිළිබඳව අපි හොඳ සංවේදී යුතුව මේ ආස්වාස ප්‍රාස්වාස කරනවා. එතකොට අපිට ලැබෙන සැප අපිට ලැබෙන සංඥා වේදනා නැති චිත්ත සංකාර ඒ හැම දෙයක් ගැනම අපි හොඳ සංවේදීකමෙන් යුතුව අපි මේ ආස්වාස ප්‍රස්වාස කරනවා. ඊළඟට අපේ හිත පිළිබඳව අපිට හොඳ සංවේදී බවකින් අපි මේ ආස්වාස ප්‍රස්වාස කරනවා. එතකොට මේ පංච නීවරණයන්ගෙන් අපි හිත නිදහස් කර ගන්නවා කියලා අදිෂ්ඨාන කරගෙන අපි මේ ඉන්හෙල් එක්ස්හේල් කරනවා. ඊට පස්සේ අපි අනිච්ච වශයෙන් අර නුවණින් දකිනවා. ඒ කියන්නේ අපි නිකන් හිතනවා නෙමෙයි අර අපි නුවණින් දකිනවා කියලා වෙනසක් තියෙනවනේ. එහෙම දකිනකොට අපි අර ඇලීම දුරු කිරීම නැත්නම් ඇලීම නිරුද්ධ කිරීම සියලු කෙලෙස් අතහැරීම මේ හැමදේම අපි නුවණින් දකිමින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියලා ආනාපාන සතිය මේ විස්තර කරනකොට මේ සූත්‍රයේ තියෙනවා. ඉතින් මේකට තමයි මේ ආනාපාන සතිය කියලා කියන්නේ. ඉතින් මේ එතකොට මේ එතන ඉවර කළා තියෙන්නේ දැන් මේ විර්මානන්ද හාමුදුරුවන්ට මේක ගිහිල්ලා කියන්න. එතකොට හාමුදුරුවන්ට දැන් මේවා ඔක්කොම මේ හාමුදුරු කෙනෙක් වශයෙන් ඒ කාලේ මේ ඩෙවලොප් කරලා තියෙන නිසා මේ ගැන හිතනකොට හාමුදුරුවන්ගේ ලෙඩේ හුඟක් දුරට නැති වෙයි කියලා ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝත් ඒ විදිහටම මේ ගිහිල්ලා ගිරිමානන්ද හාමුදුරුවන්ට මේ විදිහට මේක දේශනා කළා. එතකොට අර
ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ලෙඩ හුඟක් රිලීව් වුණයි කියලා මේක සඳහන් වෙනවා. අනේ මම නිකන් කෝච්චියක් වගේ ගියා වගේ දැනෙනවා. නෑ සාදු අක්කා ගොඩාක් පිං අක්ක කාලේ අරගෙන ඒක ස්ටඩි කරලා අපිට ඒ විදිහට දේශනා කළාට මේ අක්කර කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සැප ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණ සම්පත්තිය මේ ආත්මයේදීම ඉෂ්ට සිද්ධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සිල්දාවනියම සාදුමලි. එමයි අපි එහෙනම් ඇත්තටම මේ විදිහට මේ perceptions වලට තමයි අපි අපේ වේදනාව දකින්න ඕන. අපි හැමතිස්සෙම මේ අපේ සිහිය මානසිකාර කරගන්න ඕනේ මේ විදිහට. මෙහෙම කරන කෙනාට කෙලස් වැඩෙන්න විදිහක් නැහැ. ඉතින් යාකි මම මේ සූත්‍රයෙන් අරගෙන මේ අක්ක කියපු දේ සාරාංශ කළා මේ විදිහට. හරි මල්ලි. කුමාරි අක්ක මේක තවදුරටත් පැහැදිලි කරනවද අභිධර්මයට ගලපලා? අනේ නෑ මල්ලි මේ ජානකි හොඳටම හරි ලස්සනට ඒක පැහැදිලි කරා. මට හිතෙනවා අර මේ මෙතන සංඥා 10ම හරිම ලොකු ඔක්කොම ගැඹුරු දේවල්නේ. ඒක වුණාට ඉතින් ඒවා හරිම හොඳට අර එකම මට චූටි දෙයක් ඇඩ් කරන්න තියෙන්නේ අර අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාව දකින්නකොට අර හේතුඵල ස්වභාවයත් අපිට අර අනිත්‍ය බව දකින්නේ මේ හේතු මේ හැමදේම අර හේතුවක් නිසා ඇති වෙන බවක් දකින්නකම. ඔව්. එතකොට අපිට තවත් ඒක වැඩියෙන් ඒ කියන්නේ ඒක නිසාමනේ අනිත්‍ය වෙන්නේ. ඒ කියන්නේ නේද? ඒ කියන්නේ කිසිම දෙයක් කිසිම සංස්කාරයක් ඒ කියන්නේ අපිට හිතේ ඇතිවන හිතුවිලි හෝ රූප හෝ වේදනා හැම දෙයක්ම ගොඩාක් හේතු නිසා ඇති වෙලා ඒ හේතු නැතිවීමෙන්ම නැති වෙලා යනවා. ඒකයි ඒවා තියෙන්නේ නැත්තේ. නේ? ඔව්. හේතු ටික අන්න ඒක ඒ අනිත්‍ය ස්වභාවය ඒ විදිහට දැක්කහම අර ඒක නිසාමනේ ඒවා අනිත්‍ය වෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඒවැ සංඥාවල එකිනෙකට බැඳීම නිසා තමයි ඇත්තටම ඒක නිසාමයි ඒක අනාත්ම වෙන්නේ. ඒ කියන්නේ අපිට ඕන විදිහට තියාගන්න බෑනේ. දැන් මගේ රූපේ මගේ කොණ්ඩේ මට සුදු වෙන්න නොවි කළුම තියෙනවා නම් මං කැමති. ඩයි ගන්න ඕනෙත් නෑනේ එතකොට. දැන් මේ රූපේ ඇත්තටම තියෙන්නේ ගොඩාක් අර මේ ජානකී කිව්වේ අපේට ස්වාමීන් වහන්සේ දා කියලා දුන්නේ තාම වටිනාම ධර්මදේශනේ මේ ඒ කියන්නේ මේ පංචස්කන්ධයම අර කාරණා පහ නිසා ඇති වෙන හැටි හේතු ප්‍රධාන හේතු හතරකට දාලා මේ අවිද්‍යාව කර්මය තණ්හාව නිසා මේ ඇති වෙලා තියෙන හැටි. එතකොට මේ කෙස් ගහක් ගත්තත් කෙස් ගහ මේ විදිහට තියෙන හේතු ලක්ෂ ගණනක් තියෙනවා. ඒ කියන්නේ මගේ කර්ම මෙතන දැන් තියෙන එන්වයරන්මන්ට් එක ආහාර ඔක්කොම දේවල් ඒකේ ස්වභාවය. එතකොට ඒ හේතු නිසාම තමයි ඒ හේතු වල වෙනස් වීමෙන් ඒක වෙනස් වෙනවා. මට ඕනේ කියලා මට ඕන විදිහට මේක තියාගන්න බෑ. ඔව්. ඒ බව අපි නුවණින් හැම දෙයකම දකින්න ඕනේ. සංස්කාර හැම දෙයකම ගොඩාක් දකින්නකොට තමයි මේ අපේ සංඥාවේ අර විපල්ලාස වෙලා තිබිච්ච සංඥාව හරි පැත්තට හැරෙන්නේ. අර මේ ජානකී කිව්වේ මේ ඒ කියන්නේ දැන් අපිට තියෙන්නේ විපල්ලාසයක්නේ, ඩිස්ටෝෂන් එකක්නේ, ඩිස්ටෝටඩ් වීව් එකක්නේ. ඒ කියන්නේ ඒකනේ අපිට අමාරු හිතට කොණ්ඩේ සුදු වෙනකොට අමාරුයි, ලෙඩක් හැදෙනකොට අමාරුයි. ඒක ආස නැහැනේ. නමුත් අර ඒ සංඥාව නිසා නමුත් අපි මේ සැබෑව දකින නුවණින් මේ හේතුඵල ධර්මයේ දැකලා සැබෑ අනිත්‍ය ස්වභාවය අර ප්‍රඥාවෙන් දැකලා ඒ කියන්නේ පොතකින් කියවලා අහලා නෙමෙයි මේකයි මේ වෙන්නේ කියන එක හොඳටම දැක්කහම අපිට බලෙන් සංඥා වෙනස් කරන්න බෑ. අපි ඒව ප්‍රඥාව තුළින් දකින්නකොට අපේ අර ඇතුලේ තියෙන අර මං හැමතිස්සෙම කියන රෝකඩයාගේ පිටිපස්සේ තියෙන නූල් ටික වෙනස් වෙනවා වගේ අර ඩිස්ටෝට් වෙච්ච සංඥා හරි පැත්තට හරි ගැසෙනවා. අනිත්‍ය විදියට දකින්න අනිත්‍ය විදියට දකින්න නැතුව ආත්ම විදියට දකින්න නැතුව අනාත්ම විදියට දකිනවා. ඒක එළියෙන් කියන්නේ නෑ අපිට අපේ එක්ස්පීරියන්ස් එකත් එක්කම ඒක වෙනවා ඔටෝමැටිකලි. අර ජවන වේගයෙන් වෙන්නේ මේ
ඉතින් මේක මේ විදිහට පොඩ අපි පුළුවන් විදිහට ඩෙවලොප් කරාම මේ දැක්කහම එමය අනේ ප්‍රශ්නයක් අහන්න මේ දැන් එහෙනම් මං කියනවා ඇහෙනවක්ක දැන් අපි කරපු සංඥායි අපි හරි ප්‍රශ්නකදී කවුරු හරි බැන්නාම හරි කකුලේ වේදනාවක් හරි මොකක් හරි ආපුවාම අර ජවන තත්ත්වයෙන් එක නැති කරගන්න තියෙනම most powerful එක මොකද්ද මෙතනින් අනිත්‍ය සංඥාවද නැත්නම් මේ ඔක්කොම එකට දාගන්නත් ටිකක් අපිට අමාරු වෙන මානසිකව ඉතින් අපි මුලින්ම කරන්න ඕනි most powerful ජවන ස්ටේජ් එකේම නැති කරගන්න තියෙන විදිය මොකද්ද? ඔය හැමදේම කලෙක්ටිව්ලි මාලතී මට තේරෙන විදිහට නම් ඔයා කියන්නේ ඔයා ජවන සිත්වලටද අදහස් කරේ ජවන ප්‍රඥාවද අදහස් කරේ? ජවන ප්‍රඥාව. ඔව් ඒ ජවන ප්‍රඥාව කියන එක එන්නේ මාලතී ඒක ඒ ගානට එන්න ප්‍රඥාව හුඟක් අපි දියුණු කරන්න ඕනේනේ. ජවන ප්‍රඥාව එන්න නම් ඒ ජවන ප්‍රඥාව කියන එකෙන් ස්වාමීන් වහන්සේ අදහස් කරේ අපිට අර එක්ස්පීරියන්ස් එක එද්දිම එතනට දුවලා ගිහිල්ලා අර එතනදිම අපිට පේනවා මේකේ අනිත්‍ය බව. දැන් කෙනෙක් බනිනකොට අර ඒ බනින අපි වචනේ තේරුම් ගත්ත ගමන්ම එතනට ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ ඒ නිසායි අපිට ඒකට රියැක්ට් කරන්න නැත්තේ. ඒකේ යථා ස්වභාවය ඒ වෙලාවම දැක්ක නිසා තමයි නැත්තම් අපිට වෙන්නේ ඒක බැනපු එකට මොන හරි එකක් බැනලා දුක් වෙලා බැනලා ඉවර වෙලානේ අපිට සිහිය එන්නේ. අර ජවන ප්‍රඥාවේදී එතනදිම ඇවිල්ලා ඒ කියන්නේ අරයාගේ අහන එකට අපෙන් රියැක්ෂන් එකක්වත් නැහැ. අපිට ඕනනම් ඇතුලෙන් පොඩි හිනාවක් කියන්නේ උපහාස හිනාව නෙවෙයි. අනේ මේකයි ස්වභාවය කියන වගේ දැකීමක් මං කියන එක තේරෙනවද මාලති? ඒ ගානට ජවන ප්‍රඥාව එන්න එකපාරට කියලා මට හිතෙන්නේ මේවයින් එකක් කියලා විශේෂයෙන් මට කියන්න තේරෙන්නේ නමුත් අපි හිමින් වඩන ප්‍රඥාව අපි හිමින් දකින යථා භූත ඒ හැම දෙයකම තියෙන ඒ බැනපු සද්දේ ඒ බැනපු පුද්ගලයා නාම රූප විදිහට දැකලා මගේ මාවත් නාම රූප විදිහට දැකලා මේ ඇති වෙන නැති වෙන ස්වභා ධාතු ස්වභා ඒවා අපි හිමින්ට හැම දෙයකම තියෙන ඇත්ත ස්වභාවය දකමින් යන ගමනකදී තමයි ඒවා ඔක්කොම හේතු වෙලා තමයි අර ජවන ප්‍රඥාව එන්නේ. ඒ කියන්නේ එකපාරට අපිට මේක පිළිකුරක් ගහනවා වගේ එහෙම එන එකක් නෙමෙයි කියලා තමයි මට හිතෙන්නේ. අපි හිමින් කරගෙන යන්නේක ඒක දලු දාලා වැඩනවා වගේ ඒ ප්‍රඥාව වැඩි දියුණු වීමෙන් අපිට අර අවශ්‍ය වෙලාවට ඒ මොහොතේදීම ඒ ජවන ප්‍රඥාව ලැබෙයි. ඉතින් අපි ඒකට තමයි හේතු සකස් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ ජවන ප්‍රඥාව ඒ විදිහට වැඩෙන්න අපි පුළුවන් තරම් මේ හැම පුළුවන් හැම මොහොතෙම ඒ කියන්නේ ඒ භාවනාව කියන්නේ ඒකනේ හැම මොහොතෙම කියන්නේ අර හැම මොහොතෙම සතියයි සම්පජඤ්ඤයයි එක හිටියොත් සිහියයි නුවණින් හැම මොහොතෙම හිටියොත් පුළුවන් වෙලාවට ඒක වැඩි දියුණු වෙලා ඒ අවස්ථාවට ඒකයි කියලා මට හිතෙනවා. මට අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නද කියලා දන්නේ නැහැ. මට තේරුණාම හරි. දැන් සමහරලාට මෙහෙම දෙයක් වෙනවා. දැන් ඒ වෙලාවෙම ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ජමන කියන්නේ අපිට මේක අනිත්‍යයි මෙයා නාම රූප විතරයි. එතකොට මේ ධර්මතා ටිකක් විතරයි කියලා ටක් ගාලා එන ගතියක් තියෙනවා. ඊට පස්සේ ආයෙත් හිතෙනවා අයියෝ මට මොකක් හරි කියන්නේ තිබ්බනේ මේකට කියලා හිතෙනවා. හරි. ඔව් මට තේරෙනවා. ඔව් මටත් එන ඒවා තමයි ඕවා. අපිට කාටවත් වෙන්නේ. ඔය ඒක ඇත්ත. මේ මාලති අපි ඒවා සම්පූර්ණයෙන් නැති වෙලා නැහනේ. අපේ අර සංඥාවල් ඒවා සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගහලා නැහනේ. ඒ අපි මේක ජර්නි එකක්නේ. ඉතින් අපි නැවත ඒ තත්ත්වයට එනකන් ඉතින් මට නිකන් මේ ගැන හිතුවාම අපිට දල වශයෙන් හිතන්න පුළුවන් රහතන් වහන්සේ මොනතරම් නිවිච්ච සිතක්ද කියලා මේ දේවල් වලට රියැක්ට් කරන්නේ නැහැ නේද? එතකොට අපි කොච්චර නෑ කිව්වත් අපි තාම රියැක්ෂන් එක එනවනේ.
රියැක්ෂන් පොඩ්ඩක් සමහරට ඒ වෙලාවේ වුණාට ඩිලේඩ් එකක් එනවනේ. ඩිලේට් හරියනවා. ඩිලේට් ඔව් හරියනවා. ඩිලේට් එනකොටත් එතකොටත් ඔව්. මොකද්ද කරන්නේ? එතකොටත් ආයෙත් අනිත් සංඥාවට යනවද? ඒකම තමයි කරන්න තියෙන්නේ මානති. ඒ කියන්නේ අපි හරි විදිහට දකින්නකම් අර අර මං එක දවසක් මේ අර මරුච්ච මිනිසෙක්ගේ උදාහරණයක් කිව්ව නේද? මේකට මේ දැන් අපි හිතමු කෙනෙක් අපිට එකපාරට නැති වෙලා පුද්ගලයෙක් ඔන්න එයා දැන් අපි හිතනවා එයා මැරුණා කියලා. හරි? එතකොට එයා මේ ඉතින් නමුත් අපි ආව බොඩි එක දැකලා නැහැ. ඉතින් එන්නට අපි මැරිලා කියලා හිතනවා. නමුත් අපි එයාගේ බොඩි එක හරියට දැක්කොත් නෑ දැන් අපි බොඩි එක දැකලා නැත්තම් අපිට නිකන් හරි හිතෙනවනේ මෙයා ආයි එයි කියලා. ඔව්. ඒක මැරිලා කියලා දන්නේ නැහනේ. නමුත් එයාගේ බොඩි එක හොඳට දැක්කොත් මැරිලා කියලා අපිට ආයි කවදාවත් හිතන්නේ නැහනේ මෙයා එයි කියලා. ඔව්. නේද? ඒ වගේ අපි මේ ප්‍රඥාවෙන් හරිම විදිහට දැක්කොත් අපිට ආයේ කිසිම ආය මේ ආය ඔය එන ස්වභාවය නැහැ. දැන් අපිට තියෙන්නේ ආය එන ස්වභාවය තියෙන්නේ ආය රියැක්ට් වෙන ස්වභාවය තියෙන්නේ අපි මේ දේවල් මේ සැබෑව හරියටම නෑනේ තාම දැකලා. මං ඒක නිකන් උදාහරණයකින් ඒක කියන්න ඔව් ඔය ඒ දෙක කියන විදිය මට හොඳට තේරෙනවා මාත්. තේරෙනවනේ ඔව් හැබැයි ඇත්තටම එක කියලා වෙපන් එකක් නැහැනේ. හැමදේම ටික ටික ඒ විදිහට ඩෙවලොප් කරන එකක් තමයි තියෙන්න ඕනේ. හරියට දෙයකින් කරන්න බෑ. මේවා හැමදේම ඒ කියන්නේ මෙතනට අනිත් දේවලුත් ඔක්කොමයි තියෙනවා. අර බොජ්ජංග ධර්ම ඔක්කොම ඒ කියන්නේ දානය, සීලය, ඒ කියන්නේ අපි අපේ ඉවසීම, අර පාරමිතා ධර්ම, එතනින් ගියාම අර ඔක්කොම මෛත්‍රිය, කරුණාව, ඕවා ඔක්කොම ෆවුන්ඩේෂන් එකක් එක්ක තමයි අර ඒ සම්පූර්ණ නිවීම ඇති වෙන්නේ. සම්පූර්ණ ඔය ඒවා ඔක්කොම ප්‍රඥාවට හේතු වෙනවා. ඒ කියන්නේ අපිට ප්‍රඥාව විතරක් එකපාරට ඒක විතරක් ගන්නවා කියලාත් කරන්න එහෙම කරන්න බෑ කියලා තමයි මට හිතෙන්නේ. ඒවා හැම දෙයක්ම සීලය, අපි සීලයක් රැකීම ඔය හැම දේවල්ම හේතු වෙලා තමයි අර ප්‍රඥාව හොඳටම මොහු පුරා යන්නේ. හරිම දැක්මක්, සම්පූර්ණ දුක්ඛ සත්‍ය දැක්මක්. ඒ කියන්නේ ඔය චතුරාර්ය සත්‍ය දකින්නවා කියන්නේ ඕකමනේ නේද? එතකොට තමයි අපේ හිතේ සම්පූර්ණම නිරෝධය එහෙම නැත්නම් නිවීම ඇති වෙන්නේ. ඕකේ කුමාරි මල්ලි ජානකි මේක තියෙනවා මේකේ ආනාපාන මේ සිංහල පිරිත් එකක් තියෙනවා YouTube එකේ බලන්න ගිරිමානන්ද සූත්‍රයේ සිංහල කියලා. ඒකේ අර ආනාපාන සතිය ගොඩක් විස්තර කරලා තියෙනවා. දැන් මේ දස සංඥාවල 10th එකනේ ආනාපාන සතිය එතන ටිකක් විස්තර කරලා තියෙනවා. දැන් අර අපිට එකපාරට තරහ ආපුවම අර ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දෙයක් එතන තියෙනවා. දැන් අපි ළමයින්ට කියන්නේ take a deep breath කියලා. අනේ ඒක කරලා අපිට අග්ගාලා ඒ සයිට් එකෙන් අපි අයින් වෙන්න ඕන. ඊට පස්සේ පුළුවන් අපිට හිතා ගන්න අර ඒක ඩීප් බ්‍රෙත් එක කරලා එතනින් ටග්ගාලා අයින් වෙලා ඊට පස්සේ මේ ආනාපාන සතිය තියෙනවා මේ චිත්ත සංස්කාරයන් සැහැල්ලු කරමින් ඉන්හෙල් ඇන් එක්සේල් ඒක තියෙනවා. එතකොට සිත පිළිබඳව මනා සංවේදී බවකින් යුතුව ආශ්වාස කරන්නේය ප්‍රශ්වාස කරන්නේය හික්මෙන්නේය කියලා. එතකොට කාරණා හතරක් තියෙනවා. අනිත් එක තියෙනවා වඩාත් සිත ප්‍රමුදිත කරවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේය. වඩාත් සිත එකඟ කරවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නේය. පංච නීවරණයන්ගෙන් සිත නිදහස් කරගනිමින් කරන්නේ. ඊට පස්සේ අර අනිත්‍ය වශයෙන් ඒවා ඔක්කොම දිගටම තියෙනවා. ඒක පොඩ්ඩක් අපි ඔක්කොමලා බලමු. ඒ පිළිතේ තියෙනවා අර ප්‍රැක්ටිකලි අර එකපාරට තරහ යනකොට මම දැන් කරන්නේ මේ දැන් හුඟක් ඉගෙන ගත්තට පස්සේ ඉස්සර නම් ඉතින් කියන්න තියෙන දේ මොකක් හිත රිදුනත් කමන්නේ කියලා හැමීට කියනවා. දැන් කරන්නේ අර එකපාරට ඩීප් බ්‍රෙත් අරගෙන එතනින් අයින් වෙලා අර ඊට පස්සේ අපිට හිතන්න වෙලා වෙනවා. remove you from the scene තමයි මං හිතන්නේ හුඟක් වෙලාට උනාට දැන් ජොබ් එකක් කරන වෙලාවට ඒක අපිට කරන්න අමාරුයි. එතකොට මේ ඉතින් අර මොකක් හරි Tamanට පුළුවන් ස්ට්‍රැටජි එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් අපි අර කුමාරි කිව්වා වගේ ඩීටේල් විදිහට ඩෙවලොප් කරලා ප්‍රඥාව වඩව ගන්න ඕන.
අපි තාමත් තර්ජනයිනේ. එහෙමයි පොඩ මේ විදිහට අපි සිහිය වඩා ගමු. ඉතින් මම මේ පොඩි නෝට්ස් ටිකත් හැදුවා. ඉතින් මම හිතා ඒ ගැන පැහැදිලි කියලා හැමෝටම ප්‍රශ්න තියෙනවද? එහෙමනම් අපි අද දේශනාව එතනින් අවසන් කරමු. ඉතින් ගොඩාක් පිං කුමාරයකටත් ජානකයකටත් සියලු දෙනාට මේ සම්බන්ධ වීම ගැන. අපි එහෙමනම් තවත් කුසල් සිත් වැඩිම සඳහා ඊ타මත්ම ශ්‍රද්ධාවෙන් මේ විදිහට කල්පනා කරගමු. ඉතින් අද දිනත් සතුටු වෙන්න හුඟක් මේ දස පුණ්‍ය ක්‍රියාවල පුණ්‍ය ක්‍රියා රාශියකට අපි සහභාගී වුණා. ඉතින් ධර්මය මෙනෙහි කළා, භාවනා කළා, ඒ වගේම ධර්ම දේශනා කළා, දේශනා කෙරෙව්වා, ඒකට සහභාගී වුණා. ඉතින් තමනුත් ධර්මය තුලින් තමාගේ දැක්ම ඍජු කරගත්තා. ඉතින් ආදි වශයෙන් මේ දෙවියන්ට ඥාතින්ට පින් දුන්නා. ඉතින් සීලය ආරක්ෂා වුණා. ඒ වගේම මේ කියන සියලුම දස පුණ්‍ය ක්‍රියා අපි සිස්ස සිද්ධ කරගත්ත කියලා සතුටු වෙන්න. ඉතින් ඒ සියලුම පුණ්‍ය ක්‍රියාවල ක්‍රියා තුලින් රැස් කරගත්තා වූ සියලුම පින් අපව ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙලා අප සෑම දෙනාම ආරක්ෂා කරත්වා. දෙවියන්ගේ සංසාර ගමන නිවනින් කෙලවර කරන්නට මේ පින් දෙවියන්ට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම සංසාරේ පුරාවට අප නම් මේ පරලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට සුරතල් සතුන් ආදී සත්වයන්ට අනිකුත් සියලු සත්වයන්ට ඒගොල්ලොත් පින් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් පින් ගන්න පුළුවන් තැනක ඉපදලා ඉන්නවා නම් ඒගොල්ලෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒගොල්ලන්ගේ සංසාර ගමන නිවනින් කෙරව කරන්නට මේ පින් ඒගොල්ලන්ට හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම අප සෑම දිනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තිය මේ ආත්මයේදී මිතාමත්ම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සැප ප්‍රතිපදාවෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට මේ පින් ඒකාන්තයෙන්ම හේතු වෙනවා. හේතු වේවා, වාසනාව වේවා කියලා අදිස්ථාන කරගන්න. ඉතින් අද දිනත් උතුම් වූ සතිපට්ඨාන භාවනාවක නිරත වන්නට මේ ඉගෙනගත්ත දේශනාවේ තියෙන කරුණුත් පාවිච්චි කරලා අසුභ සංඥාව ආදී වශයෙන් මේ අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, අසුභ සංඥාව මේ කියන දස සංඥා පාවිච්චි කරලා තමන්ගේ දැක්ම ඍජු කරගන්න, ධර්මානුකූල කරගන්න. එතකොට තමන්ට තියෙන මේ වේදනාව, මේ කෙලෙස් ඇවිස්සෙන ස්වභාවය ක්‍රමයෙන් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපි මේ ධර්මය ප්‍රායෝගික කරගමු, අපේ ජීවිතයට එක්කහුව කරගමු. ඒ තුලින් අපේ මේ මානසික දියුණුව තව තවත් ශීඝ්‍රයෙන් වැඩේවි, නිර්වාණයට ශීඝ්‍රයෙන් කිට්ටු වේවි. ඉතින් ඒ නිසා මේ විදිහට සිහිය පවත්වන්න, අනිකුත් සතිපට්ඨාන භාවනාව නිරත වෙන්න කියලා කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් සිල් දනාට තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි හැම දිනාටම. තෙරුවන් සරණයි අක්කා. තෙරුවන් සරණයි හැම දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මල්ලි. සුබ දවසක් වේවා සෑම දෙනාටම. තෙරුවන් සරණයි කැසෙන් වේවා. තෙරුවන් සරණයි මල්ලි. සම දෙනාටම සුබ දවසක්. ජානකිට බොහොම පිං. එහෙමයි. තෙරුවන් සරණයි. සුබ දවසක්.